අපි අද දවසට මාතෘකාව වශයෙන් යොදාගත්තේ සතර සතිපට්ඨානය කියන උත්තරීතර වූ මාතෘකාව. පහුගිය කාල වකවානුව පුරාම සමස්ත කාලයම අපි වැය කළේ උතුම් වූ චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය කියන මේ මූල ධර්ම පැහැදිලි කරන්න. සෑහෙන කාලයක් තිස්සේ අපි ධර්ම කාරණා පැහැදිලි කරා. එකම ධර්මයේ නැවත නැවත කිව්වා. දැන් සමහරු අහනවා, සමහරු අහලක් තියෙන හැම ඇයි එකම දේ ආයෙ කිව්වේ කියලා. එකම දේ ආයෙ කිව්වේ හිතාමතාමයි. ආශේවිතය භවිතය බහුලීකතය. යමක් ධාරණය වෙන්නේ දිගින් දිගට ඇසුරු කරනකොට යමක්. ධර්මයේ වුණත් දිගින් දිගට එකම දේ වුණත් නැවත නැවත අහනකොටයි ඒක ධාරණය වෙන්නේ. අපි කියන කටපාඩම් කරනවා කියලා. මම ඊට පෙරත් කියලා තියෙනවා මේ අපේ ශුද්ධ නගරේ මේ උතුම් වූ අබේගිරි විහාර සංකීර්ණයේ තියෙන ධරණී ගෘහ කියලා කොටසක්. ධරණී ගෘහ කියලා කියනවා. ඒ කිව්වේ මේ ධාරණය කරගන්න, එහෙම නැත්නම් මතක තබා ගන්න, ධාරණය කරගන්න. ඒ ශාලාවට ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා සජ්ජායනා කරලා මේ ගාථා කියනවා. මේ දහම් පාඨයන් කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ධාරණය වෙන්නේ. ධර්මයේ ධාරණය කරගන්න ඕන. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට එකම දේ නැවත නැවත කිව්වේ අන්නේ ධාරණය බලවත් කරන්න. දැන් කොච්චරම කිව්වා සමහරලාට ආ එකම ප්‍රශ්නේ අහන්නේ ධාරණය වෙලා නැති නිසා. නැතුව ඒ දේ ඊට ඉස්සෙල්ලා දේශනා කළා නැතුව නෙවෙයි. ඊට ඉස්සෙල්ලා කොච්චර වාරයක් දේශනා කරලා තිබුණා. ඒ ධර්ම දේශනාවම සමහර විට ශ්‍රවණය කළා. ධාරණය වුණේ නැහැ. ඒ නිසා ආයේ ප්‍රශ්නේ නෝ. එහෙනම් දැන් උදාහරණයක් දැන් කිව්වොත් එහෙම දැන් කවුරු හරි අපිට නමක් කියනවා. අපි අහනවා යාගේ නම මොකක්ද? එයා කියනවා මගේ නම මෙන්න මේකයි කියලා. අපි ඒක ධාරණය කරගන්න උත්සාහ ගන්න නැහැ වෙලාවේදී. ධාරණය කරගන්න ඕන තරම් ඒ අත්දැකීම ඇති ඔබට. ඒ වෙලාවේ ධාරණය කරගන්න මොකද්ද නම මේකයි කියලා කියනවා. ඊට පස්සේ ඒ වෙලාව අපි හිතමුකෝ වෙන කල්පනාවක හිටියේ. වෙන අරමුණක් ගැන මෙනෙහි කරමින් හිටියේ කියලා. එතකොට අර නම කියපු එක ධාරණය වෙන්නේ නැහැ. ඒ නිසා තව ටික වෙලාවකින් අහන්න වෙනවා සමාවෙන්න මොකක්ද ඔයාගේ නම මට මතක නැහැ කියලා. එහෙම අවස්ථා අපටත් ඕන තරම් තියෙනවා. ඒකට හේතුව ඒ වෙලාවේ නම ධාරණය වුණේ නැහැ. ධාරණය වුණේ නැත්තේ ඇයි? එක වතාවක් දෙකක් තමයි ඒක ඇහුනේ. හැබැයි දිගින් දිගට ඒ නම ඇහෙනකොට අනධාරණය වෙනවා. ඒ වගේ මේ දැන් දහම් කාරණා කියන්නේ ගැඹුරු දේවල්. දැන් සමහර දහම් කාරණා එක සැරේ අවබෝධ වෙන්නේ නැහැ. ඒවා දිගින් දිගට ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ඒ ධාරණය වෙන්නේ. එතකොට ඒ නිසායි මුල් කාලේ මේ දහම් දේශනාවල එකම දහම් කාරණාව නැවත නැවත කිව්වේ හිතාමතාමයි. ඒ නිසා තමයි අද බොහෝ දෙනෙක් ධර්මය යම් මට්ටමකට අවබෝධ කරගෙන ඔය සීහනාද පාන උදාන කියන්නේ. ඇයි? එයාට ධාරණය වුණා ධර්මය. දැන් වැදගත් දහම් කාරණා එකපාරක් කියලා අතහැරියා නම් ඒක නැවත ධාරණය වෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රථම කොටම දේශනා කරපු සූත්‍ර දේශනාව උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය. දැන් ওই සූත්‍රයේ තියෙන හරයම නේද අනික් සියලු සූත්‍රවල දේශනා කරන්නේ. නන්විත පරියායන්. තථාගතයන් වහන්සේ අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙන මොහොත දක්වාම දේශනා කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය. එයින් පිට දෙයක් නැහැ. තථාගත ධර්මයේ චතුරාර්ය සත්‍යෙන් පිට කිසිවක් නැහැ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයම තමයි නන්විත පරියායෙන් නන්විත ප්‍රභේද කරන වශයෙන් දේශනා කළේ. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කිය. ආචික්කනා කියන්නේ ප්‍රකාශයටපත් කළා. ඊළඟට දේශනා කළා. ඊළඟට පිහිටෙව්වා. පැනෙව්වා පිහිටෙව්වා. ඊළඟට විවරණය කළා. බෙදා දැක්වුවා. ගැඹුරු ධම් කාරණා තේරුම් ගත හැකි සරල ආකාරයකට විස්තරාත්මකව දේශනා කළා. මෙන්න මෙහෙමයි සම්බුද්ධ දේශනාව සකස් වෙන්නේ. එතකොට මේ උතුම් සම්බුද්ධ දේශනාව තුළ සමස්තයක් වශයෙන් ඇතුළත් තියෙන්නේ උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මයයි. එතකොට එහෙනම් අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේම තමයි නන්විද පරියායන් විවිධ සූත්‍ර දේශනා තුළදී දේශනා වුනේ. ඉතින් ඒක නිසා අපි දකින්න ඕන මේ ධර්මයේ නැවත නැවත ශ්‍රවණය කිරීම. අන්න ධාරණීය පහසු කරන්න.
එකම දේ නැවත නැවත ඇහෙනකොට අන්න ධාරණීය වෙන හොඳට. ඒ නිසා මුල් කාලය තුලම අපි උත්සාහ ගත්තේ ඔබට යන්න අර මූල ධර්ම ටික හොඳින් ධාරණීය වෙන ආකාරයට ඒ අවශ්‍ය ධම්ම අවබෝධය ළඟා කරලා දෙන්න. ඒ නිසා තමයි මූලික දේශනා සියල්ලම මේ වෙනුවෙන් කැප කරේ. ඒත් අපි කියන්නේ නැහැ 100%ක් මේ කටයුතු සිද්ධ වුණා කියලා. යම් මට්ටමකට තම තම නැනපමණින් තම තම ශක්ති ප්‍රමාණයෙන් අපි ඒකට උත්සාහ ගත්තා. එතකොට චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණේ පටිසමුපාදය කියන මේ න්‍යාය සියල්ල එකම පරයයක් එකම දහම් පරයයක් ඇතුළත් වෙන්නේ. නමුත් එය නන්විත අනුපරයයන්ගෙන් දේශනා වෙන එකම දහම් න්‍යාය. එහෙනම් මේ සමුදය සහ නිරෝධය කියන මූලික දහම් න්‍යාය තමයි අංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන මේ න්‍යාය ධර්මයේ තමයි නන්විත පරයයන් අනුපරයයන්ගෙන් විග්‍රහ වෙන්නේ. එහෙනම් අපි මූලික කාලයේ මේ වෙනුවෙන් ගත කරා. එතකොට අපේ වින්වතුන් බොහෝ විට ප්‍රශ්න ඇහුවා මේ මූලික දහම් කාරණා ගැන දේශනා කරන කාලේ ඉඳලම අහන ප්‍රශ්නයක් තියෙනවා භාවනාව. බොහෝ විට මේ ප්‍රශ්නේම නැවත එකම අයත් ඇහුවා. එතකොට අපි කියා සිටියා භාවනාව කියන්නේ ඇස් දෙක වහගෙන අත් දෙක බැදගෙන කොහේ හරි වාඩි වෙලා ඉන්න එකටම නෙවෙයි. ඒකත් භාවනාවේ කොටසක් තමයි. හැබැයි ඒකටම නෙවෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයකට. භාවනාව කියන්නේ මේ ලද ධම්ම අවබෝධී ජීවිතේ පරිශීලනය කිරීම. භාවිත කිරීමයි කියලා කිව්වා. කියද්දි බොහෝ දෙනා මේ ප්‍රශ්නෙම නැවත අහන්න සිද්ධ වුණේ ඒ අයිට කියපු දේ ධාරණය වුනේ නැති නිසා. ඒ නිසා දැන් කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච දවසක් උදා වෙන්නේ. ඒ තමයි දැන් අපි මූලික ධම් න්‍යායන් අවබෝධ කරගෙන ඉන්නේ. අර මුල් දවස්වලත් අර භාවනාව ගැන ප්‍රශ්න ඇහුවේ යම් ආකාරයකින් අර මූලික ධම් න්‍යායන් අවබෝධ කරගත්ත පිරිස වෙන්න පුළුවන්. මොකද ඒ අයට තියෙන්නේ මග වැඩිම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් සමහර පිරිසකට තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා පින්වතුනි අපිට මුලින් අවස්ථාව දෙන්න සිද්ධ වුණා අන්නර චතුරාර්ය සත්‍ය අවබෝධය නිරවුල් කිරීම පිණිස. මොකද ඒ මූල න්‍යාය ධර්මයන් අවබෝධ කරගන්න නැතුව කොහෙත්ම මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ වැඩේ හැකි පමණින් ඉෂ්ට සිද්ධ කරා. තව ඉදිරියේදී තවත් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ නන්විද පරයයන්ගෙන් අනුපරයයන්ගෙන් තව දුරටත් ධර්ම දේශනා සිද්ධ වෙනවා. හැබැයි දැන් අපි මූලික ධම් න්‍යායන් පුළුවන් තරම් මතු කරලා තියෙන නිසා දැන් අපි උත්සාහ ගන්නේ කෘත්‍ය ඥාන කියන දෙවන වටේට සම්ප්‍රාප්ත වෙන්න. දැන් කල යුත්තේ තමයි පැහැදිලි කරන්න යන්නේ. දැන් මෙච්චර දවසක් මූල ධර්ම. දැන් කල යුත්තේ. එහෙනම් ඔන්න දැන් තමයි භාවනාව මුණ ගැහෙන්නේ. එහෙනම් අද මේ උතුම් සතර සතිපට්ඨාන කියන මාතෘකාවෙන් විග්‍රහයෙන් යන්නේ භාවනාව ගැන. තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කොට වදාළ උත්තරීතර බුද්ධ භාවනාව. එහෙනම් පින්වතුනි හොඳට මේ ධර්ම දේශනා වලට සවන් දෙන්න. අද දවසේදී මේ සමස්ත ධර්මයේ විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් හැකි පමණින් විග්‍රහ කරනවා. කුමක්ද සතර සතිපට්ඨානයි කියන්නේ? කැටකුරුල්ලා කියලා සතෙක් ඉන්නවා. කැටකුරුල්ලා කියලා කියන්නේ ඔය කුඹුරු වල පස පෙරළුවාම පස් පිඩැල්ල යට ජීවත් වෙන අහිංසක කුරුල්ලෙක්, කුඩා කුරුල්ලෙක්. මේ කුරුල්ලා මොකද කරන්නේ? අර ගොයන් මේ වී වැපිරීම පිටිස කුඹුර හැවහම ඒ හානලද කුඹුරේ පස් පිඩලියට ජීවත් වෙනවා. එයාට ආරක්ෂාව තියෙන එතන. ඒ කැටකුරුල්ලා කියන්නේ ඒක අර පස් කැටයට ජීවත් වෙන නිසා. ඒ කැටයට ආහාර, නවාතැන් ඔක්කොම තියෙන ආරක්ෂාව. ඉතින් එක්තරා දවසක මේ කැටකුරුල්ලෙක් මේ කුඹුරෙන් එළියට ඇවිල්ලා අර කැටෙන් එළියට ඇවිල්ලා හැංගෙලින්න ස්ථානෙන් එළියට ඇවිල්ලා එලිමහනේ ගැවසුණා. මේ වෙලාවේ ඉතාම තියුණු ඇස් ඇති උකුස්සෙක් ඇවිල්ලා අර කැටකුරුල්ලාව දැහැගත්තා. දැහැගෙන අරගෙන යනවා ආකාශයෙන්. යන ගමන් මේ කැටකුරුල්ලා Tamanටම දොස් කියා ගන්න ගත්තා. Tamanටම දොස් කියා ගන්න ගමන් කිව්වා හොඳ වැඩේ මට වෙච්ච දේ මට අයිති නැති භූමියක හිටියා. ඒකයි මෙහෙම වුනේ. මගේ පිය පරම්පරාවෙන් එන ස්ථානේ වාසය කළා නම් මේ උකුස්සට මාවල්ලන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මට රැකවරණය තියෙනවා යන ආදි වශයෙන් මේ කැටකුරුල්ලා දැන් හඬමින් වැළපෙමින් Tamanටම දොස් පවරා ගන්න. මේක ඇහුණා උකුසට. උකුසා කියන්නේ
ටිකක් ආඩම්බරකාර සතෙක්. උකුස්සා වැළුවා. ආ එහෙමද? උඹව අල්ලගන්න බැරිද මට උඹගේ නවතැන හිටියොත්? බැහැ කියලා කිව්වර කැටකුරුල්ලා. එහෙනම් මම උඹට අවස්ථාවක් දෙනවා. උඹ කැමති විදිහකට කැමති තැනක හැංගිලා ඉඳපන්. මම උඹව අල්ලගන්නවා. කියලා උකුස්සා මොකද කරේ? අර කැටකුරුල්ලව අතහැරියා. අතහැරියාම මේ කැටකුරුල්ලා ඇවිල්ලා Tamanට අයිති භූමිය ඒ පස් කැටයට ආවා. පස් පිටැල්ලට ආවා. ඇවිල්ලා ඒක උඩ නැගගෙන සිංහනාදයක් කළා. දැන් ඉතින් වර ඇවිල්ලා පුළුවන් නම් මාව අල්ලගනින් කියලා. එහෙම කිව්ව ගමන් උකුස්සාට අභියෝගයන් එල්ල කරේ. උකුස්සා වේගෙන් ඒ පස් පෙඩැල්ල දිහාට වේගෙන් ආවා. එනකොට ලං වෙනකොටම උකුස්සා ලං වෙනකොටම කැටකුරුල්ලා පස් පෙඩැල්ලේ යටපැත්තට පැනලා හැංගුණා. හැංගෙනකොටම අර උකුස්සාට ආපු වේගය දරා ගන්න බැරුව පාලනය කර ගන්න බැරුව ඌ ලය වැදිලා පස් කැටියේ පෙඩැල්ලේ ඌ මරණයටපත් වුණා. කැටකුරුල්ලාට රැකවරණය සැලසුණා. සකුණග්ගී සූත්‍රයේ සතිපට්ඨාන සංයුත්තේ. දැන් එතකොට මෙන්න මේ සූත්‍ර දේශනාව ඇසුරින් ඒ උපමාව ඇසුරින් අපගේ මහා ශාස්ත්‍රූව රසම සම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වටිනා අවවාදයක් දෙනවා. මහාන ඒ කැටකුරුල්ලාට විපත්ති සිද්ධ වුණේ Tamanට අයිති නැති භූමියක වාසය කරන්න ගිහිල්ලා. Tamanට අදාළ නැති ස්ථානයක ඉන්න ගිහිල්ලා එහෙම වුණේ. ඔහුගේ පිය පරම්පරාවෙන් එන වාස භූමිය හිටියානම් ඔය කැටකුරුල්ලට විපත්ති සිද්ධ වෙන්නේ නැහැ. ඔහුගේ පිය පරම්පරාවෙන් ආපු වාස භූමිය තමයි අර පස් පිටැල්ල යට ඒ රැකවරණය සහිත භූමිය. එයින් පිටතට ඇවිල්ලා එලිමහනේ වාසය කරන්න ගිය නිසා තමයි අර විනාශයට ලක් වුණේ. මහානේ පරිද්දෙම මේ උතුම් වූ නිවන් මඟ වඩන්න අවරිය ශ්‍රාවකයා විශේෂයෙන් භික්ෂුව වාසය කළ යුතු පියාගේ භූමියක් තිබෙන. මේ පියාගේ භූමියෙන් එළියට ගිහිල්ලා එලිමහනට ගිහිල්ලා හැසිරෙන්න ගියොත් මහාන මාරයාට භික්ෂුව ගොදුරු වෙනවා. මාරයාට නතු වෙනවා. එහෙනම් පියාගේ භූමියේ ඉන්නේ නැතුව මාරයාගේ භූමියට ගියහම මාරයාට ග්‍රහණය වෙනවා. අර කැටකුරුල්ලට සිද්ධ වුණා වගේ. එහෙනම් මහාන කුමක්ද මේ මාරයාගේ භූමිය? කුමක්ද මේ පියාගේ භූමිය කියලා උන්වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා. මහාන ඇසින් දතියුතු ප්‍රිය උපදවන්නා වූ මනවඩන්නා වූ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමුක සංහිතා කියන පංචකාම ගුණයන්ගෙන් යුක්ත රූප තිබෙනවා. කනින් අසා දැනගත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමෝප සංහිතා කියන පංචකාම ගුණයෙන් යුක්ත ශබ්ද තිබෙනවා. ඒ වගේම නාසයෙන් දැනගත යුතු පංචකාම ගුණයෙන් යුක්ත ගන්ධ තිබෙනවා. දිවෙන් දැනගත යුතු පංචකාම ගුණයෙන් යුක්ත රස තිබෙනවා. කයෙන් දැනගත යුතු පංචකාම ගුණයෙන් යුක්ත ස්පර්ශ තිබෙනවා. මෙන්න මේ පංචකාම අරමුණු පංචකාම ගුණයෙන් යුක්ත අරමුණු ඇසුරු කරන්නට යමෙක් ගියොත් භික්ෂුවක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කවරෙක් නමුත් මෙන්න මේ පුද්ගලයා මාරයට අයිති භූමියේ මේ සැරිසර. මාරයට විසිත. සිතට අයිති භූමියේ මේ සැරිසර. සිත නැමැති මාරයට අයිති භූමියේ මේ සැරිසර. මේ ආස්වාදයේ කාමයේ කියන මෙන්න මේ මායාව මේ සිතේම මායාවක්. එහෙමනම් මෙන්න මේ රාග සම්පස්යෙන් යුක්තවර සකස් කරන ආස්වාදයේ කියන මායාවට ගොදුරු වෙලා ඒ භික්ෂුව විනාශ වෙනවා. කෙසේද? ඔහුගේ චිත්තසංතානයේ රාග දේශ මොහ අනුසයන් වැඩෙනවා. සංකාර උපදින නිසා විඥාන වැඩෙනවා. විඥාන උපදින නිසා නාම රූප සකස් වෙලා පටිසමුප්පාදේ ක්‍රියාත්මක වෙලා කර්ම භවය සකස් වෙනවා. මායයට අයිති මරණය සහිත සංසාරයට ඇදගෙන වැටෙනවා. එහෙනම් මහණේ භික්ෂුව නිවනින් ඈත් වෙනවා. ඒ භික්ෂුව නිවනින් පිරිහෙනවා. ඒ භික්ෂුව මරණයට ගොදුරු වෙනවා. මායයටම ගොදුරු වෙනවා. කුමක් හිඳ අන්නර මායයට අයිති භූමිය ඇසුරු කරන්න ගියා. මායයට අයිති මේ ආස්වාද භූමිය ඇසුරු කරන්න ගියා. මාරයට අයිති ඒ පංචකාම ගුණයෙන් යුක්ත භූමිය ඇසුරු කරන්න ගියා. ඒ නිසා ඒ භික්ෂුව පිරිහුණේ විනාශ වුණේ. මාරයට ගොදුරු වුණේ. යනාදි වශයෙන් දේශනා කරමින් උන්වහන්සේ පෙන්වා දෙනවා මහාන භික්ෂුව වාසය කළ යුත්තේ පියාගේ භූමිය. පියාගේ භූමිය anu කුමක්ද? පියාගේ භූමිය anu උතුම් සතර සතිපට්ඨානයයි. එහෙනම් පියාගේ භූමිය ගැන අද අපි මේ සාකච්ඡා කරන්නේ. පියාගේ භූමිය අපගේ කවුද? පියතුමා. අපගේ එකම පියතුමා මේ මුළු සංසාර ගමනින් මුණ ගැහිච්ච අසම සමෝ පියාණන් වහන්සේ අපගේ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෞතුරු මහා අසම සමෝ ශාස්ත්‍රවරයන්න් වහන්සේ උන්වහන්සේ තමයි අපගේ පියතුමා.
උන්වහන්සේ පෙන්වා දෙන භූමිය පියාගේ භූමිය. උන්වහන්සේ පෙන්වා දෙන පියාගේ භූමිය වෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයයි. එහෙනම් පියාගේ භූමියේ ඉන්නකොට පුත්‍රයාට කරදරයක් නැහැ. මොකද පියා බේර ගන්නවා ආරක්ෂා කරනවා පුත්‍රයාව. හැබැයි පියාගේ භූමියෙන් එළියට ගියොත් එහෙම කරන්න දෙයක් නැහැ. එහෙමනම් ලෝකයාගේ ඒ මාර බලයන්ට ගොදුරු වෙනවා. ඒ නිසා මෙන්න මේ පියාගේ භූමිය වාසය කිරීම පිළිබඳව අද දවසේදී අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ උතුම් වූ සතර සතිපට්ඨාන දේශනාවයි. මහා සතිපට්ඨාන වශයෙන් මේ සූත්‍රයේ දේශනා වෙනවා. කුරුණම් ජනපදයේ කම්මාස ධම්මනම් නියම් ගමේදී යසරිමත් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ ප්‍රඥාවෙන් බහුල මිනිසයන් වාසය කරපු ඒ ගම්පියසේදී මේ උත්තරීතර මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුලයි ඇතුළත් වන්නේ මේ උතුම් වූ ලෝකෝත්තර භාවනාව කොයි ආකාරයෙන්ද ආර්ය මාර්ගය වඩන බුද්ධ ශ්‍රාවකයන් භාවනාව ප්‍රගුණ කළ යුත්තේ කියන කාරණාව. එහෙනම් අපි ඒ උතුම් ධර්මයයි සාකච්ඡා කරන්නේ. සම් සුනාත සාදුකං මානසිකරෝත. ඒකායනෝ භික්ඛවේ මග්ගා සත්තානං විසුද්ධියා. ඔන්න බුදු පියාණන් වහන්සේ මේ උතුම් මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කිරීමේදී සතර සතිපට්ඨානය පිළිබඳ දේශනාව ආරම්භයේදීම පෙන්වා දෙන මොකද? ඒකායනෝ භික්ඛවේ මග්ගා එකම මාර්ගයේ පවතින්නේ මහාන. මොකක් පිණිසද? සත්තානං විසුද්ධිය. සත්‍යයේ විසුද්ධිය පිණිස. කියන සත්‍යයේ ඉන්නේ මේ. අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වෙච්ච සත්‍යයේ ඉන්නේ. පංච උපාදාන ස්කන්ධය අසුරු කරගෙන. ඒ සත්‍ය කියන්නේ රූපයට නෙවෙයි, වේදනාවට නෙවෙයි, සංඥාවට නෙවෙයි, සංඛාරයට නෙවෙයි, විඥාණයට නෙවෙයි, පංච උපාදාන ස්කන්ධයට නෙවෙයි සත්‍ය කියන්නේ. පංච උපාදාන ස්කන්ධයේ කිරී පවතින තෘෂ්ණාවට සත්‍ය කියන්නේ. ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධයට සත්‍ය කියලා හිතන් ඉන්න එකට සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙනම් දකින්න ඕන සත්‍ය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයට නෙවෙයි. මේ පංච උපාදාන ස්කන්ධයේ කිරී පවතින තෘෂ්ණාවට. අවිජ්ජා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ තෘෂ්ණාවෙන් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් අර පංච උපාදාන ස්කන්ධය හැසිරෙන ස්වરૂපයට ක්‍රියාත්මක කරන ස්වરૂපයට සත්‍ය කියන්නේ. එහෙම නැතු සත්‍ය කියලා කියන්නේ ඒ රූපයටවත් වේදනාවටවත් සංඥාවටවත් සංකාරයටවත් විඥාණයටවත් නෙවෙයි. පංච උපාදාන ස්කන්ධයට නෙවෙයි සත්‍ය කියන්නේ. පංච උපාදාන ස්කන්ධය සත්‍ය බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ලෝකයාගේ මුලාවන්නේ ඒකයි. ලෝකයා සත්‍ය පනවගෙන ඉන්නේ එක්ක රූපයෙන්, එක්ක වේදනාවෙන්, එක්ක සංඥාවෙන්, එක්ක සංකාරයෙන්, එක්ක විඥාණයෙන්. පංච උපාදාන ස්කන්ධය තුළයි ලෝකයා සත්‍ය පනවාගෙන ඉන්නේ. අන්න ඒකට සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙනම් පින්වතුනි අන්න ගැඹුරුම අවබෝධයට එනකොට මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳ දෘෂ්ටිය, සංඥා, චිත්තය කියන මේ විපල්ලාස වලින් නිදහස් වෙලා සංසාර දුකෙන් එතර වීමේ මාර්ගය පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අන්න එතකොට අපි නුවණින් දකිනවා සත්‍ය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයට නොවන බව. අවිජ්ජා තෘෂ්ණා සහිත මේ පටිසමුපාද ක්‍රියාවලිය තුළින් සකස් වෙන මායා ධර්මයක් සත්‍ය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ සත්‍යයේ විසුද්ධිය මේ සත්‍ය අවසන් වෙන්න ඕන අරිහත් ඵලයටපත් වෙන්න නම්. එහෙනම් චිත්තසංතානයේ පවතින අවිජ්ජා අනුසය එවැගේම තෘෂ්ණාව සහ මුලින්ම ෂේ වෙන්න ඕන. යම් දවසක ඒ අරිහත් ඵලයටපත් වෙන්නේ කියන්නේ සත්‍ය අවසන් වෙන්න නම්. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධෝ යන ආදි වශයෙන් අවිජ්ජාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙන්න ඕන සංසාර දුකෙන් නිදහස් වෙන්න. සම්පූර්ණ නිදහස් වෙන්න. එහෙනම් අන්නේ චිත්තසංතානයේ පාරිශුද්ධ කර ගැනීමේ උතුම් වූ නිර්වාණ වැඩපිළිවෙලයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා මහාන මේ සිත කෙලෙසයන්ගෙන් යුක්තයි. හැබැයි මේ සිතේ මූලික ස්වභාවය නම් කෙලෙස් වලින් තොර ස්වභාවයයි. ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං. මේ සිතේ අරමුණක් දැනගන්නා වූ ලක්ෂණයයි චිත්ත කියලා කියන්නේ. එහෙනම් මේ චිත්ත කියන ස්වභාවය තුල කෙලෙස් නැහැ. හැබැයි චිත්ත කියන ස්වභාවය තුල කාට හරි ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන්නේ ස්වභාවය තුල එහෙනම් කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙනම් මේ චිත්තයට කියන ප්‍රභාස්වර චිත්තය. ලෝකයා මේ බව දන්නේ නැහැ. ඒ නිසා ලෝකයා මොකද හිතන්නේ මේ චිත්තසංතානිය තුල පවතින මේ කෙලෙස් මම මගේ කරගෙන ජීවත් වෙයි. ඒ නිසා ඒ රාගෙන් දේශයෙන් මොහෙන් සකස් වෙච්ච
ඒ ස්වභාවයන්ට අපි කියනවා ගති කියලා. දීර්ඝ කාලයක් තිස්සේ රාගයේ, දේශයේ, මෝහය ඇසුරු කිරීමෙන් ඒ සිතේ හටගෙන තියෙන යම් යම් පුරුදු ස්වභාවයන්. තදින් බැහැගත්තා විඥාන. මේවට කියනවා ගති කියලා. ගති විඥාන, ගති ස්වභාවයන්. එතකොට මේ ධර්මයේ පිළිබඳ මේ චිත්තසංතානී යතහ ස්වභාවය පිළිබඳ නොදන්නා වූ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ මොකද්ද? මෙන්න මේ ගති මම කියලා. මේ මගේ හැටි. මේ මගේ හැටි, මේ මගේ ගතිය. ඒ වගේම තමානුවත් අනුන් අනුවත් ඒ ගති පනවනවා. ඒ යාගේ හැටි. මේ මගේ හැටි යන ආදි වශයෙන්. ඒ මගේ හැටි හරි යාගේ හැටි හරි කියලා පනවන්නේ අර සක්කාය දිට්ඨියෙන් යුක්තව රූපේ, වේදනාව, සංඥාව, සංකාරය, විඥානීය කියන මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගත්ත ලෝක සත්‍යය. ඒ පංච උපාදානස්කන්ධය තුල දකින්න ලැබෙන රාග, දේශ, මොහ විඥානත් මම කියලා නිකන්නේ. මොකද විඥාන උපාදානස්කන්ධයට තෘෂ්ණාවෙන් ඇලිලා ඉන්නේ. ඒ නිසා එයින් සකස් වෙච්ච සත්‍යය ඒ විඥානයේ ස්වභාවයන් ඔක්කොම මම කියලා ගන්නවා. ඒ නිසා මෙයා දන්නේ නැහැ මේ සිතේ ප්‍රභාස්වර භාවයක් මතු කරගන්න පුළුවන් කියලා. මේ කෙලෙස් කියන්නේ ආගන්තුකව මේ සිත තුල සකස් වන්නක් කියලා. ඒක හේතුවක් නිසා සිදුවන්නක් කියලා. හේතුන් පටිච්චසමුප්පාද හේතු භංගා නිරුද්ධති. හේතුවක් නිසා උදා වෙන කෙලෙස් හේතු නිරෝධයෙන් නිරුද්ධ කරන්න පුළුවන් කියලා ඒ පෘථග්ජන පුද්ගලයා ලෝකේ දන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එදා සාරිපුත්තයන් වහන්සේ උපදේශ පිරිවැජයන් වහන්සේ වශයෙන් ඒ උත්තරීතර සෝවාන් ඵලයට පත් වෙද්දී අහන්ට ලැබුණු ගාථා උනේ "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ" කියන ගාථාව. ඔය ගාථාව ශ්‍රවණය වෙනකොට මුන්වහන්සේ අරිහත් ඔය ගාථාව ශ්‍රවණය වෙනකොටම උපදේශ පිරිවැජයන් වහන්සේ සෝවාන් ඵලයට පත් උනේ අන්න අවබෝධ කරගත්ත මොකද්ද? එහෙනම් මෙන්න මේ සියලු ස්වභාවයන්, මේ සියලු සත්ත්ව ප්‍රාකාරයන්, මේ හැම එකක්ම සකස් වෙන්නේ මෙන්න මේ හේතුවක් නිසායි. එහෙනම් ඒ හේතුව නිරෝධ වුණොත් මොකද වෙන්නේ? එහෙනම් මේ ගති ස්වභාවයන් ඔක්කොම දුර වෙලා ගිහිල්ලා සත්‍ය අවසන් වෙනවා කියලා අන්න අවබෝධ වුණා. ගැඹුරින්ම අවබෝධ වුණා. මොකද ඒ උතුමන් වහන්සේ කියන්නේ අපගේ අග්‍ර ශ්‍රාවක මහා උතුමන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාව සම්මා සම්බුදු පියාණන් වහන්සේට පමණයි දෙවැනි උනේ. එනිසා ඒ අසහාය වූ ප්‍රඥා උන්වහන්සේට ඒ ගාථාවේ මහා ගැඹුරු මාර්ථය අවබෝධ වුණා. එතකොට උන්වහන්සේ ඒ අවබෝධයෙන් තේරුම් ගත්තේ මොකද්ද? ඒ ගාථාවේ මොකද්ද කියන්නේ? "යේ ධම්මා හේතුප්පබවා" හේතුවක් නිසායි මේ ධර්ම සමුදය වෙන්නේ. උතන ධර්ම කියන උතන රාග, දේශ, මොහ යන ආදී වශයෙන් මේකේ සියලු කෙලෙස් ධර්ම, සමුදය ධර්ම. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ" තථාගතයන් වහන්සේ අන්නේ හේතු දේශනා කරනවා. මෙන්න මේ චිත්තසංතානි මේ කෙලෙස් ධර්ම උපදින මේ සමුදය ධර්ම හට ගන්නා වූ ඒ හේතුව දේශනා කරනවා. තේසංචෝ නිරෝධෝ එවං ආදී මහා සමනෝ. කවුරු හරි ඇහුවොත් මම ඊට පෙරත් අපි මේ ගැන සාකච්ඡා කළා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙබඳු ආද දරන්නික්ද කියලා. කෙබඳු ආද දරු උත්තමයේද ශාස්ත්‍රවරයෙක්ද කියලා අන්න උත්තරයක් දෙනවා. තේසංචෝ නිරෝධෝ එවං ආදී මහා සමනෝ. මේ කෙලෙස් උපදවන මේ චිත්තසංතානි අපවිත්‍ර කරන මේ චිත්තසංතානි කිලුටටපත් කරන සිත කෙලෙසන මෙන්න මේ කෙලෙස් ධර්ම උපදවන හේතුව දුරු කළ යුතුයි කියන වාදයයි උන්වහන්සේ දරන්නේ. ඒ මහා කාරුණික වාදේ. ඒ වාදය දරන්නේ දැන් ලෝකයා වාද දරන්නේ හැමතිස්සෙම තමන් හරි කියලා පෙන්නන. ලෝකයා තර්කවාද වල පැටලෙන්නේ තමන් දරන මතයේ අදහස මතවාදී හරි කියලා පෙන්නන. මමත්වයෙන් සටන් කරන්නේ. මමත්වයෙන් තමයි තරඟ වදින්නේ. මම හරි. මගේ පිළ හරි. අපි ජයගත්තා කියලා කියන්නේ. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේත් වාදයක් දරනවා. ඒ උන්වහන්සේගේ වාදය ඇවිල්ලා එහෙම එකක් නෙමෙයි. මමත්වයෙන් තොර වාදයක් බලන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? මේ චිත්තසංතානයන්හි කෙලෙස් උපදවන ප්‍රධාන මූලයක් තිබෙනවා අවිජ්ජාව. අවිජ්ජාව නිසා මේ සියලු කෙලෙස් හටගන්නේ. එහෙනම් මෙන්න මේ හේතුව, ඒ හේතුවෙන් සමුදේ වෙලා ඔය ගොඩනගෙන්නා වූ තෘෂ්ණාව දක්වාත් ඒ වගේම ඒ ක්ලේශ සහ සංකාර වශයෙන් ඒ ගොඩනගෙන්නා වූ ඒ සියලු හේතු නසන්න ඕන. අවිජ්ජා, කම්ම, තණ්හා, උපාදාන භව කියන මේ හේතු නසා දැමිය යුතුයි. එවං වාදී මහා සමනෝ එයයි උන්වහන්සේගේ වාදය. බලන්න එතන තමන් පිළිබඳ නියෝජනයක් තියනවාද කියලා. ඒ වාදය දරන්නේ තමන් ජයග්‍රහණයටපත් කරවන්න නෙවෙයි. අනිකාව ජයග්‍රහණයටපත් කරන්න. මොකද උන්වහන්සේ ජීන. උන්වහන්සේ ජයගෙන අවසන්. උන්වහන්සේ මේ චිත්තසංතානිය තුල පවතින සියලු කෙලෙස් නැසල පංචමාර බලවේගයම පරාජයටපත් කරලා ඒ අසිරිමත් වූ විජයග්‍රහණ ලැබපු ඒ පරම උත්කෘෂ්ඨ
ජයග්‍රහණ ලැබපු තුමන් වහන්සේ. එබැවින් උන්වහන්සේ ජිනේන්ද්‍රයන් වහන්සේ. ජින කියන්නේ මේ රාග දේශ මොහ යනාදි වශයෙන් මේ සියලු රාග දේශ මොහ අවසන් කරමින් මේ සියලු කෙලෙස් මාරයන් පරාජයටපත් කරපු අර්ථයෙන්. ඒ නිසා උන්වහන්සේ දැන් මේ වාදය දරන්නේ උන්වහන්සේ උදෙසා නෙවෙයි අසරණ ලෝක සත්‍යය උදෙසා. එහෙනම් බලන්න මොනතරම් මහා කාරුණික උත්තමයන් වහන්සේද. උන්වහන්සේගේ මහා කරුණා යමක් වුණක් තියනවාද? දැන් ලෝකයේ හැමතිස්සෙම වාදයක් දරන්නේ මමත්වේ. මම කියන ප්‍රපංචය තුළ ඉඳගෙන හෝ වාද දරන්නේ. හැමතිස්සෙම යම් වාදයක් දරනවා නම් ඒ වාදය ඇතුලේ මම කියන ප්‍රපංචයයි නිර්මාණය වෙන්නේ, නියෝජනය වෙන්නේ. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දරණේ වාදය තුළ කෝ මමි. උන්වහන්සේ කුමද්ද දේශනා කළේ? මේ සියලු කෙලෙස් ධර්ම සමුදය ධර්ම හේතුකින් හට ගන්නවා. ඒ හේතුව මෙන්න මේකයි. මෙන්න මේ හේතුව නසා දමන්න. ඒකයි උන්වහන්සේගේ වාදේ. එනම් මහා කාරුණික වාදී. උන්වහන්සේ ඒ වාදයේ දරුවේ මේ අනන්ත සංසාරේ ඉඳලා අනන්ත දුක් විඳින මේ අවිජ්ජා තෘෂ්ණා අන්ධකාරයේ වෙලී පසුවන ගිලී පසුවන අනන්ත අපරිමාණ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් දොමනස් උපායාස ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දොමනස් උපායාස කියන මේ දුක් ගින්නෙන් දැවෙන ලෝක සත්‍යාවේ සංසාර දුකින් නිදහස් කරන්න මුදවන. ඒ නිසා උන්වහන්සේගේ වාදය තමයි මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම වාදය. ඊට වඩා තව ශ්‍රේෂ්ඨ වාදයක් නැහැ ලෝකේ. තථාගතයන් වහන්සේගේ වාදයයි ශ්‍රේෂ්ඨතම වාදය මේ විශ්වයේ. ඒ තමයි අවිජ්ජාව දුරු කළ යුතුයි කියන වාදය. තෘෂ්ණාව දුරු කළ යුතුයි කියන වාදය. ප්‍රධාන වශයෙන් මේ අවිජ්ජා තෘෂ්ණා දුරු කිරීමෙන් කෙලෙස් නිවාරණයටපත් කර චිත්තසංතානි පිරිසිදු භාවයටපත් කරගෙන කර්ම භවයේ නිරෝධ කර මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස් උපායාස කියන මේ භයානක දුක්ඛ ස්කන්ධයෙන් සදාහට මත මිදීමයි උන්වහන්සේ පෙන්වා දෙන අවවාදයේ ඒ වාදය උන්වහන්සේ දැරුවේ. අන්නේ උදෙසා වැරවැයම් කරව. ඒක තමයි උන්වහන්සේගේ අසිරිමත් වූ වාදය. එහෙනම් පින්වතුනි අන්නේ උදෙසා උන්වහන්සේ පෙන්වා දෙන්නා වූ මාර්ගය ඒකායන වහම්බික්කේ මග්ගා සත්තානං විසුද්ධිය. අන්නේ උතුම් වූ වාදයේ ධර්මයෙන් තමයි තථාගතයන් වහන්සේ මේ උත්තරීතුරු චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේ මාර්ග සත්‍ය හැටියට මේ සතර සතිපට්ඨානෙ දේශනා කරන්නේ. උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යයටයි මේ උතුම් වූ සතර සතිපට්ඨානය ඇතුළත් වෙන්නේ. මෙන්න මෙතනදී යමක් පැහැදිලි කරන්න ඕන. මේ ලෝකේ මිනිස්යන්ට එක එක මට්ටම් වල ඥානීය පවතින. හැබැයි අපිට තියෙන ඥානීය කියන්නේ අප සාංශාරික වශයෙන් පාරමිතා පුරලා ළඟා කරගත්ත යම්කිසි ස්වල්ප මේ ඥානය, ස්වල්ප ඥානය, කල්ප ඥානය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ විශ්වය හා සමාන උත්තරීතර මහා ශාස්ත්‍රතුමන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව හිතන එක පවා විශ්මයක්, හිතන්න බෑ අපට. ඒ තරම් අසිරිමත් වූ මහා ප්‍රඥාවකින් හිබි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳව යම් නිර්ණායකයක් යමෙක් ඉදිරිපත් කරනවා නම් බොහෝ පරිස්සම් වෙන්න ඕන. මොකද තම හිතු මනාපෙට යම් දේවල් කියන්න ගියාම මහා විනාශයන් සැලසෙනවා. මොකද එහෙම කියන්න හිතුනේ මෙන්න මේ කාරණාව නිසා. ඔබට ඕන තරම් ඇහිලා ඇති. පුද්ගලිය සම්බන්ධයෙන් අපි මේ කතා කරන්නේ මතවාද සම්බන්ධයෙන්. පුද්ගලිය සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. මොකද සියලු දෙනා අනාතයි මේ සංසාරයේ අවසාන විග්‍රහයයි. තථාගතයන් වහන්සේගේ පිහිට ලැබලා උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මාභෝධින් යුක්තව රාග දේශ මොහ නසා ගන්නට අසමත් වුණොත් අවසාන විග්‍රහයේදී සියලු දෙනා මායාවේ ගොදුරු. ඒ නිසා පුද්ගලියොත් එක්ක අපිට කිසිම ගැටලුවක් නැහැ. පුද්ගලවාදයක් නැහැ මෙතන. වැරදි අදහස්, වැරදි මතවාදයක විතරයි අපිට යම්කිසි විවරණයක්, විග්‍රහයක් තියෙන්නේ. විවේචනයක් තියෙන්නේ. ඒ ඇරෙන්න පුද්ගලික සම්බන්ධයෙන් අපි කවදාවත් කතා කරන්නේ නැහැ. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශ ලෝකේ පවතිනවා. තවත් විශේෂ වචනයක් කියන්න ඕන. අසම සම කියලා වචනයක් තියෙනවා. මේ අසම සම කියන මේ උත්තරීතර වූ පදය තුලින් විග්‍රහ වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයි. උන්වහන්සේට පමණයි මේ උත්තරීතර වචනේ අයිති. තථාගතයන් වහන්සේ විතරයි අසම සම. අසමයි කිව්වේ මොකද්ද? තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවයි මහා කරුණාවයි කිසිම කලෙක කිසිවෙක්ට සම වෙන්නේ නැහැ ලෝක විශ්ේ. කිසිම කෙනෙකුට සම වෙන්නේ නැහැ. ඒ අසිරිමත් වූ සර්වඥතා ඥානියයි, අනාවරණ ඥානියයි, ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත ඥානියයි, ආසේ අනුසේ ඥානියයි, මහා කරුණා සමාපatti ඥානියයි, යමක පටිහාරිය කියන ඥානියයි කියන මෙන්න මේ
ෂඩ් අසාධාරණ ඥාන සහිත සම්මා සම්බුදු පියාණන් වහන්සේ තවත් 67ක් වූ බුද්ධ ඥාන සහිතව තවත් අපරිමේය වූ ගුණ මහිමයන්ගෙන් යුක්ත මහා කරුණා ගුණ මහිමයෙන් යුක්ත අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ ඒ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ලෝක විශ්ව කිසිවෙක් සම වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අසමයි. තවත් එබඳු අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට පමණක් සමවන නිසා උන්වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක්ටම සමයි. ඒ නිසා උන්වහන්සේ අසම සමයි. මේ උත්තරීතර වචනේ කෙලසන් දෙපා කියලා කියන්න ඕනේ. මේ වචනේ අර්ථය දන්නේ නැතුව බොහෝ මිනිස්සුયો අපගේ අතින් උනත් එබඳු වැරදි අතීතයේ සිද්ධ වෙලා තියෙන්න පුළුවන් නොදැනුවත්කමින්. හැබැයි දැනගත්තාම වැරද්ද කරන්න හොඳ නෑ. පුංචි කාලේ ගින්දරට අත දානවා දන්නේ නැති නිසා. හැබැයි දැනගත්තට පස්සේ ආය අත දාන්නේ නෑ. ඒ නිසා පොඩි දරුවන් වළක්වන්න ඕන ගින්දරෙන්. අසමසම කියන වචනේ අර්ථය අනන්තය අපරිමාණය විග්‍රහ කරන්න ගියොත් එහි තියෙන පද අක්ෂර ව්‍යංජන විග්‍රහ කළ ඉවරයක් කරන්න බැරි වචනයක්. ඒ උත්තරීතර වූ නාමය සම්මා සම්බුදු පියාණන් වහන්සේට පමණයි ගෝචර වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේට පමණයි නාමය ගැලපෙන්නේ. ඒ නිසා ලෝක විශ්ේ පවතින මේ හිස් දේවල් සම්බන්ධයෙන් ඔය උත්තරීතර වචනය පාවිච්චි කරන්න එපා කියලා අපි තාම කරුණාවෙන් ඉල්ලනවා. එහෙම කරලා ගින්දරට අත දාලා පුච්ච ගන්න නම් එපා. පොඩි දරුවෝ ගින්දරට අත දානකොට වැඩි හිටියෝ වළක්වන්නේ පොඩි දරුවා කෙරෙහි තියෙන කරුණාව නිසා. නැත්නම් අත පුච්ච ගත්තා අපිට මොකෝ කියලා පැත්තකට ඉලින්න පුළුවන් ඕන. හැබැයි නොදැන මේ උත්තරීතර වචනය භාවිත කරලා ওই විවිධාකාර ඔබ දැකලා ඇති වෙළඳ දැන්වීම වලදී මෙන්න මේ වචනය පාවිච්චි කරනවා. විවිධාකාර භාණ්ඩවල තියෙන ගුණාත්මක භාවය හරි මොකක් හරි තියෙන විශිෂ්ටතාව පෙන්වන්න මේ උත්තරීතර පාදයේ භාවිත කරනවා. එහෙම කරලා විනාශ වෙන්න එපා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාමයට කැලලක් ඇති කරන්න එපා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාමයට කැලලක් ඇති කරොත් සංසාර විශාල ප්‍රපාතයක තමයි නතර වෙන්නේ. එච්චරයි වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රපාතයට වැටෙන්න එපා. මේ හිස් ජීවිතයක මේ හිස් අරමුණු පස්සේ ලුහු බඳින හිස් මායාවක් පස්සේ ලුහු බඳින හිස් සත්‍යයක් වෙලා ළඟ බලලා දුර නොබලා ජීවත් වෙන මේ ජීවන අවකාශය තුල තව තවත් වැරදි කරගෙන වැටෙන්න ඉන්න වල තවත් විශාල කරගෙන වැටෙන්න ඉන්න නිරය තවත් විශාල කරගෙන සංසාරේ දීර්ඝ කාලයක් තිස්සේ දුකට වැටෙන්න එපා කියලා සිහි කරන්න ඕන. මොකද එහෙම සිහි කරන්න හිතුනේ මෙන්න මේ කාරණාව නිසා. මොකද්ද? සමහර භික්ෂූන් වේවා ගිහියන් හොයවා කියන ඔබට ඇහිලා ඇති. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනිකුත් ශාස්ත්‍රූරුත් ලෝක එකම ධර්මයක් දේශනා කළේ කිය. එතකොට තමයි අර අසම සම කියන වචනේ තියෙන අර්ථය නැතිලා යන්නේ. සමහර විට භික්ෂූන් වශයෙන් සිටිනා පිරිසත් ඔය කතාව කියනවා. ඒ වගේම ගිහියන් වශයෙන් ඉන්නව පිරිසත් කියනවා. පෙනිහෙඩින්න බෞද්ධ වශයෙන්. නමුත් ඔවුන්ම කියනවා අන්‍ය ශාස්ත්‍රවරුත් මේ දේශනා කළේ මේ ධර්මයමයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒ ධර්මයමයි. හැම ආගමකම වෙන්නන එකම දෙයි කිය. මෙන්න මේ වගේ තමන්ගේ නැනපමණින් තමන්ට ගෝචර වන්නා වූ ඒ යම් යම් කරුණු කාරණාවට පදනම් වෙලා මේ අනන්ත විෂයක් විග්‍රහ කරන්න යන්නේ. බුද්ධ විෂය අචින්ත්‍යයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නමක් ලෝකේ අන්‍ය ශාස්ත්‍රවරයෙක්ට සම කරන්න ගිහිල්ලා වෙනසෙන්න එපා. මොකද යමෙක් එසේ කිව්වොත් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා එබඳු වැරදි අර්ථකථනයන් ලෝකයට ඉදිරිපත් කරපු දවසට ඒ පුද්ගලයා අපිනුම සමාජී වියතෙක් වශයෙන් විද්වතෙක් වශයෙන් පිළිගත්ත කෙනෙක් කිය. එතකොට මොකද වෙන්නේ? අර අඥාන ලෝකයා ඒ වචන ඉහෙමුදුනින් පිළිගන්නවා. එදාට මොකද වෙන්නේ? අඥාන ලෝකයාත් ඒ වචනේ සම්මාදන් වෙලා ඔවුනුත් ඒ අනුසාරයෙන් හිතන්න පටන් ගන්නවා. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේත් එකයි අනිකුත් ශාස්ත්‍රවරුත් එකයි කියලා. එදාට මොකද වෙන්නේ? ඒ අසම සමෝ ගුණේ නැසල වුන් විනාශ වෙන්නේ. ඒ අදහස ලෝකේ ව්‍යාප්ත කරපු පුද්ගලයාත් වෙනසිලා යනවා. ආය ගැන කිසි වාදයක් නැහැ පින්වතුනි. මේ පෙන්වා දෙන කාරණාව සම්බන්ධයෙන් මේ සාම්පති බ්‍රහ්මයටවත් වාදයක් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ අසම සම මහා ශාස්ත්‍රූතුමන් වහන්සේ. උන්වහන්සේව තව කිසි කෙනෙක්ට හෝ සමකලොත් මේ ලෝක විෂය තුළ මේ කෙලෙස් සහගත අනි ශාස්ත්‍රවරුන්ට කරගන්න අවැඩ නම් මෙච්චරක් කියලා කියන්න බෑ. මෙලොවදීම උම්මත්තකෙක් වෙනවා. මෙලොවදීම උම්මත්තකෙක් වෙනවා. සියල්ලෙන් පිරිහිලා යනවා. ආයුෂයෙන් පිරිහෙනවා, වර්ණයෙන් පිරිහෙනවා,
සැපයෙන් පිරිහෙනවා, බලයෙන් පිරිහෙනවා, ප්‍රඥාවෙන් පිරිහෙනවා, ආකාර පහකින් පිරිහිලා වෙනසිලාම යනවා. මෙරිලා ගිහිල්ලා සතර පාය උපදින්න. ඒ තරම් වැරද්දක් කරගත්තේ මොකද? අනන්ත ගුණ දරන්නා වූ මහා ප්‍රඥාවෙන් හිබි මහා කරුණාවෙන් හිබි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේව තව කෙනෙක්ට සම කරා. එතකොට මොකද වෙන්නේ? සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ දහ දුක් ඉඳලා අනන්ත දුක් ඉඳලා අනන්ත අපරිමාණ කැපකිරීම කළා. සකල ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ දයානුකම්පාවෙන් අනන්ත කරුණාවෙන් දහස්වර මෙරි මෙරි වැටිලා නැවත වීරියෙන් නැගිටලා ඒ අසම සමූ පාරමිතා පූර්ණේ කළා, සමතිස් පාරමිතා පූර්ණේ කළා. ඒ අසිරිමත් වූ අවබෝධයට පත් වෙච්ච උතුමන් වහන්සේට නිග්‍රහ කළා වෙනවා. එතකොට ඒ අසම සමූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්‍යය කෙරෙහි දේශනා කොට වදාලා වූ ඒ කායන නිර්වාණ මාර්ගය හැලුවට ලක් කරා වෙනවා එදාට. මතක තියාගන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ එක මිනිසෙක් හෝ එක මනුස්ස වර්ගයක් හෝ එහෙම යම්කිසි විශේෂිත කුලයක් නිසා නෙවෙයි. දුක් විඳින්නා වූ සකල ලෝක සත්‍යය මේ අනන්ත සංසාර දුකින් නිදහස් කරගන්නයි උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ හැමෝටම අම්මා තාත්තා. අමා මෑණියන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ සියලු දෙනාගේ මව පියා. උන්වහන්සේ පිහිට වෙන්නේ කුලයේ මලේ බලලා නෙවෙයි. උන්වහන්සේ පිහිට වෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය බලලා නෙවෙයි. උන්වහන්සේ පිහිට වෙන්නේ තරාතිරම් බලලා නෙවෙයි. ඒ වගේම උන්වහන්සේ පිහිට වෙන්නේ මිනිසයා, දෙවියා, තිරිසනා, බ්‍රහ්මයා කියලා එහෙම සත්ත්ව ಜಾති බලලත් නෙවෙයි. තථාගතයන් වහන්සේගේ මහා කරුණාව දිත්තා වායේ වාද්දිත්තා යේච දූරේ වසන්ත්‍යා විදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන සකල ලෝක සත්‍යයටම උන්වහන්සේගේ අනන්ත මෛත්‍රිය උරුමයි, අනන්ත කරුණාව උරුමයි. උන්වහන්සේ සකල ලෝක සත්‍යයම සංසාර දුකෙන් නිදහස් වෙනවා දැකලා අනන්ත අපරිමාණ මුදිතාවටපත් වෙනවා. සකල ලෝක සත්‍යය කෙරෙහිම අනන්ත අපරිමාණ උපේක්ෂාවෙන් යුක්තයි ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට නිගරු වෙන අන්දමින් කටයුතු කරන්න එපා. වචන භාවිත කරන්න එපා. දැන වැරදි කරන්න එපා. ඔය වැරද්ද නම් කොහොමදවත් ආයි කරන්න එපා කෙනෙක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිර්වාණ මාර්ගය තවත් එක ශාස්ත්‍රවරයෙක් හරි මේ ලෝකේ දේශනා කරලා තියෙනවා කියලා කාට හරි ඔප්පු කරන්න පුළුවන් නම් අපි උන්ට ආරාධනා කරන වෙන්න ලෞතුරු වර්ණට. ඇවිල්ලා පෙන්වන්න අපට. ඒ නිසා තම තමන්ගේ හිතුමනාපෙට මේ අමා ධර්මයේ නසන්න එපා. යසිරිමත් වූ මහා ශාස්ත්‍රයන් වහන්සේගේ ගුණය නසන්න එපා. ඒකායනෝ භික්ඛවේ මග්ගා සත්තානං විසුද්ධිය. ඒකායන මාර්ගයයි තියෙන්නේ සත්‍යයේ විසුද්ධිය පිණිස. දෙකක් නෑ එකයි තියෙන්නේ. ඒ තමයි මේ උත්තරීතර නිර්වාණ මාර්ගය. මේ උතුම් වූ සතර සතිපට්ඨානිය යනාදී වශයෙන් විග්‍රහ වෙන්නේ නිර්වාණ මාර්ගයේ පවතින අංග ලක්ෂණ හතරක්. ඒ නිර්වාණ මාර්ගය තුලදී ඒ ආරි ශ්‍රාවකයාගේ සතිය ප්‍රඥාව පිහිටන ආකාර හතර තමයි පෙන්වා දීලා තියෙන්නේ මේ සතර සතිපට්ඨානිය වශයෙන්. අපි අද දවසේදී මේ සතර සතිපට්ඨානිය විග්‍රහ කරනවා. හැබැයි ඊට කලින් දැනගත යුතු විශේෂයෙන් දැනගත යුතු බොහෝ දහම් කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා එක සතියකින් කොහොමත් මේ උතුම් මාතෘකාව සාකච්ඡා කරලා අවසානයකටපත් කරන්න බෑ. දිගින් දිගට මේ දේශනාව පවත්වන්නට ඕන. දැන් අපි මූලික දහම් කාරණා බොහෝ වාරයක් දේශනා කරලා තියෙන නිසා අපට පුළුවන් මේ උතුම් වූ සතිපට්ඨාන කියන මාතෘකාව ඔස්සේ සතර සතිපට්ඨාන කියන මාතෘකාව ඔස්සේ දිගුදුරක් යන්න. එතකොට ඔබට ওই තියෙන සේරම ගැටලු විසඳිලා යනවා. මග වැඩිම පිළිබඳ බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙනවා. පින්වතුනි මේ ලෝකේ සමහර මිනිස්යන්ට අපි බණ අහන්න කියලා අඬ ගැහුවාම ඔබටත් ඒ අත්දැකීම් ඇති. බැහැ කියලා මග හැරලා යනවා. තමන්ගේ සමාජයට දෙමව්පිය වෙන්න පුළුවන්, බිරිඳ සැමියා වෙන්න පුළුවන්, දරුමල්ලෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්, ඥාති හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්. කරුණාවෙන් වුන් කෙරෙහි එන්න බණපදයක් අහන්න කියලා අඬ ගැහුවාම බැහැ කියලා යනවා. විවිධාකාරයකට හේතු සාධක යෙදෙනවා. ඒක වෙනම කාරණාවක්. නමුත් ප්‍රතික්ෂේප කරලා යනවා. නිවන් මඟ පිළිබඳව දැනගන්න උවමනාවක් නැහැ. නිවනක් ගැන බණක් අහන්න උවමනාවක් නැහැ. එතකොට ඒ අඥාන ලෝක සත්‍යය කුමක්ද එපා කියන්නේ කියලා දැන් අපි බලමු. එතකොට ඒ අඥාන ලෝකයට තේරුම් කරලා දෙන්න. නුඹලා මේ ධර්මය අහන්න කියලා කිව්වහම බැහැ කියලා විවිධාකාර හේතු දක්වලා පැනලා යන්නේ මෙන්න මේ කියන සැපයන්ගෙන්.
නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ මෙන්න මේ කියන ප්‍රතිලාභයන් මොනවද? ඒකායනු භික්ඛවේ මග්ගා සත්තානං විසුද්ධියා ශෝක පරිදේවාන සමතික්කමාය දුක්ඛ දෝමන සත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය අදිතං චත්තාරෝ සතිපට්ඨාන මහාන ඒකායන මාර්ගයක් තිබෙනවා. මොකටද? මේ සත්‍යයේ විසුද්ධිය පිණිස. ඒ විසුද්ධි මාවතේදී විසුද්ධි මාර්ගයේදී මොකද්ද වෙන්නේ? ශෝක පරිදේවාන සමතික්කමාය දුක්ඛ දෝමන සත්තංගමාය ශෝක පරිදේව සදාහටම අවසන් වෙනවා. දුක්ඛ දෝමනස්ස සහ මුලින්ම සිඳිලා යනවා. ඥායස අධිගමාය අවබෝධය හට ගන්නවා. ඥානෙ වැඩෙනවා. නිබ්බානස්ස සච්ච ක්‍රියාය සත්‍ය අත්දැකීමෙන් සිත නිවීමටපත් වෙනවා. එහෙනම් දැන් අර නිවන එපා කියන ලෝක සත්‍ය මොනවද එපා කියන්නේ? දැන් මේ මිනිස්සු උදේ ඉඳලා රැ වෙනකන් වෙහෙසින්නේ ඇයි? දැන් මේ වෙලාවේ වුණත් ලෝකයේ දිහා ඇස්සරලා බැලුවොත් අපිට පේනවා මිනිස්සු වෙහෙසන ඉමක් කොනක් නැතුව, ඉවක් බවක් නැතුව. දැන් ගොඩක් මිනිසයන්ට මේ බණ ටිකවත් අහන්න වෙලාවක් නැහැ. ඒකත් දුව දුව අහන්නේ. සමහරු කියන්නේ එහෙමවත් අහන්න වෙලාවක් නැහැ. දහසක් රාජකාරි, නානාවිධ වැඩ. අප්‍රමාණ කාර්යබහුල මිනිස්සු ඉන්නේ. උද්දුම වැඩ ගොඩක් තියෙනවා. සංසාරේ මෙච්චර වැඩ ගොඩක් කරලා නැහැ මීට ඉස්සෙල්ලා කවදාවත්. ඒ තරම් වැඩ. සංසාරේ වැඩ කරලම නෑ මේ භවයේ තමයි උදා කරගත්තේ වැඩ කරන්නේ. රාජකාරි ඉවරයක් නෑ. එච්චර වැඩ. මොකටද මේ මෙච්චර මහන්සි වෙන්නේ? මොකටද ඔච්චර වැඩ කරන්නේ? ඔය රාත් දවල්ක් නැතුව කරන වැඩවල තේරුම මොකද්ද? මොනවද තේරුම? ශෝක පරිදේ වලින් නිදහස් වෙන එක. මේ චිත්තසංතානයේ සතුට පවත්වාගෙන යන්නේ. ශෝකය කියන්නේ හිතේ පවතින සුවය, ඡේ වියාම. හිතේ පවතින සුවය නැති වෙලා ගියාම එතකොට අන්න එතන තියෙන ශෝකය. සුවතාවක් නැහැ හිතේ. හිත තැවෙනවා. අසහනින් යුක්තයි. පරිදේව කියන්නේ හඬා වැළපෙනවට. දැන් ශෝක කරද්දී සුසුම් හෙලනවා. සුසුම් හෙල ඉන්නවා. පරිදේව කියන්නේ කඳුළු සලනවා. සුසුම් හෙලනවා කඳුළු සලනවා. සුසුමයි කඳුලයි තමයි ජීවිතය උරුම කියලා සින්දුත් කියනවා. ඒ කියන්නේ ශෝකයයි පරිදේවයයි. සමහරුන්ට ඒකත් විනෝදයක්. ඒකත් ආස්වාදයක්. එතකොට මෙන්න මේ ශෝක පරිදේව වලින් නිදහස් වෙන්න තමයි මේ උත්සාහ ගන්න. ඒකට නිකම් බෑ. ශෝක පරිදේව නැතිව ඉන්න නම් අවශ්‍ය කරනවා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතනයන්ට ස්පර්ශ කරන අරමුණු ඒවෙන් තමයි සැප උපදින්නේ. එතකොට තමයි ශෝකේ පරිදේවේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි හිතන් ඉන්නේ. එහෙම හිතාගෙන කොහොම හරි ඇහැට ප්‍රිය රූප හොයන්න ඕන, කනට ප්‍රිය ශබ්ද හොයා ගන්න ඕන, නාසයට ප්‍රිය ගන්ධ, දිවට ප්‍රිය රස, කායට ප්‍රිය ස්පර්ශ, මනසට ප්‍රිය අදහස් හොයා ගන්න ඕන. ඒ ටික නිකන් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? අපරිමාණ දහදුක් විඳින්න ඕන ඒකට. අප්‍රමාණ දුක් වලින් පෙළෙනවා ජීවිතේ නඩත්තු කරගන්න බැරුව. අප්‍රමාණ දුක් විඳිනවා. මේ පායන කාලයක්. අසරණ තිරිසන් සතුන් ඉන්න වතුර ඩිංගක් නැතුව. ඒ අයට වතුර ඩිංගක් හොයාගන්න එක මහා පීඩාවක්, මහා වෙහෙසක්. සමහර සත්තු ඉන්නවා කුසගින්නෙමයි ඉන්නේ, निराහාරවමයි ඉන්නේ. ඒ සතුන්ට ආහාර පොදක් හොයාගන්න එක, ආහාර බිඳක් හොයාගන්න එක මහා ප්‍රශ්නයක්. එහෙම සත්තු ඕනතරම් දුක් විඳින මේ තිරිසන් ලෝකේ. මිනිස්සු ඊට එහා ගිහිල්ලා දුක් විඳිනවා. තිරිසන් සතුන්ටත් වඩා දුක් විඳින සමහර මිනිස්සු. ඔය ඔක්කොම ටික තිබිලා. ඇයි ඒ? අනවබෝධය නිසා. ඒ අයට මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න එයා හිතනවා මේ ශෝක පරිදි අවසන් කරගන්න නම්. ශෝක පරිදි අවසන් කරගන්න නම් නිකන් ඉඳලා බෑ මෙහෙම. මොකද කරන්න ඕන? ඒකට සල්ලි හොයන්න ඕන. යාන වාහන හොයා ගන්න ඕන. ගෙවල් දොරවල් හදන්න ඕන මහා මන්ත්‍ර වශයෙන්. අරක බාන වතු පිටි ඉඩකඩම් රැස් කර ගන්න ඕන. දරු මල්ලු හදන්න ඕන. නිලතල නම්බුනාම ගන්න ඕන. තව දහසක් දේවල් තියෙනවා. ඔය ටික ඔක්කොම ලං කරගත්තාම තමයි ශෝක පරිදේව වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කොහොම හිතනවා. ඊළඟට දුක්ඛ දෝමනස්ස. දුක්ඛ කියන්නේ මොකද්ද? කායික පෙළීම. දෝමනස්ස කියන්නේ මානසික පෙළීම. කායික පීඩාවයි මානසික පීඩාවයි. කාය පෙළෙනවා, සිත පෙළෙනවා. මෙන්න මේ කායේ සහ සිතේ පෙළීම
තොරු කරගන්නත් නිකන් ඉඳලා බෑ. කය පෙලෙනවානේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ වෙලාවේ ඔබ බණ අහගෙන ඉන්නවා. එක විදියකට ඉඳගෙන ඉන්න පුළුවන්ද බලන්න. කී වතාවක් ඉරියව් මාරු කරයිද බලන්න ඔබ. සමාජයක පිටලා නැත්තම් දහස් වතාවක් මේ ධර්ම දේශනා ඇතුළේ ඔබ ඉරියව් මාරු කරනවා. අතපය හෙට මෙහෙට චලනය කරනවා. කකුල් එහාට මෙහාට කර කර හොයනවා සෝයක්. ඒ කියන්නේ එක විදිහකට මේ කය පවත්වාගෙන යන එක පව මහ දාහයක්. එහෙනම් ඒ කය තුල අනන්ත අපරිමාණ පිළීම් ඇති වෙනවා. මල මුත්‍රා අමාරුකම් නිසා පිළීම් ඇති වෙනවා. ඊළඟට කුසගින්න පිපාසය නිසා පිළීම් ඇති වෙනවා. උෂ්ණත්වයේ සීතල නිසා පිළීම් ඇති වෙනවා. තවත් නොයෙකුත් ආබාධ නිසා පිළීම් ඇති වෙනවා. කය හට ගන්නා විවිධාකාර රෝගාබාධ ව්‍යාධි නිසා පිළීම් හට ගන්නවා. කය ඇතුලෙන් රිදෙන්න ගන්නවා, දැවෙනවා, දහණි වෙනවා, විවිධාකාර වේදනා ඇති වෙනවා. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් හැම විදිහටම. හිසේ සිට පාදාන්තය දක්වාම වේදනාවක්. කය අනන්ත අපරිමාණ පිළීම්. මේව සමනය කර ගන්න ඕන. මේවා සමනය කර ගන්න මේ ජීවිතේ විශේෂයෙන්ම සමනය කර ගන්න ඕන. මතු ජීවිතේ නම් හින ගහලා ගියත් කමක් නැහැ කියලා හිතන්න. එහෙනම් මේ ජීවිතයේ කය පිළීමෙන් නිදහස් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා සල්ලි භාග හොයාගන්න. ඒ වගේ මානසික පිළීමෙන් දෝමනසයන්ගෙන් නිදහස් වෙලින්දත් විවිධාකාර ඒ වස්තු සම්පත් වන ලෝකේ. එතකොට අන්න ලෝක සත්‍ය හිතන විදිහට මේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ශෝක පරිදේ දුක්ඛ දෝමනස කියන මෙන්න මේ දුක් වලින් නිදහස් වෙන්න නම් නිකම් බෑ. ඒවට තියෙන්න ඕන පරිබාහිර වශයෙන් අරමුණු තියෙන්න ඕන වස්තු සම්පත් තියෙන්න ඕන ඒ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස සංසිතවන්න සමත් ආකාරයව. ඒ නිසා මොකද්ද වෙන්නේ? ඒ නිසා සල්ලි හොයන්න ඕන අර කිව්ව සංඛාර දුක්ඛෙන් යුක්තව වාසය කරන්න ඕන. ඒ උදෙසා ඉගෙන ගන්න ඕන, ඊට පස්සේ රස්සා කරන්න ඕන යන දවසින් එතනින් එහාට ආර්ථික, එතනින් එහාට දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් ඔය තියෙන සෑම සමාජ ස්තරයක් ඇතුළෙම තියෙන සංඛාර දුක්ඛතාව. එහෙනම් ඒ ටික තියෙන්න ඕන. මොකද නැත්තම් මේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න බෑ. දැන් ලෝකයාගේ ජීවිතේට ශෝකයක් පරිදේවයක් ආවහම මොකද කරන්නේ? දුවගෙන යනවා කියන තැනට. අන්න අතෙන්ට යන් එතන ශෝකේ සංසිඳිනවා. කොහෙද? අන්න අර පල්ලිය. අන්න හෙට දිව්වා. කෙබඳු පල්ලියක් වුණා? අන්න ශාස්ත්‍රවරයෙක්ගේ මොකක් හරි ආගමික ස්ථානයක්. අන්න අතෙන්ට යන් එතෙන්ට ගියාම ඔය ඔක්කොම ප්‍රශ්නෙත් හරියනවා, ලෙඩෙත් හොඳ වෙනවා. ඔක්කොම හරියනවා. යන්න ගියාම එතෙන්ට දිව්වා. අන්න එතෙන්ට දිව්වා. එතන මොකක් හරි ක්‍රමයකින් මොනවා හරි ක්‍රමයකින් කුඩා හෝ සාහනයක් දාන්න අන්න හරි වැඩේ හරි. ඊට පස්සේ කියනවා නැත්නම් අන්න අර දේවාලයට යන් ගිහිල්ලා පළතුරු වට්ටියක් පූජා කරා. නැත්නම් අන්න අර ගහ ගාවට ගිහිල්ලා පහනක් පත්තු කරන්න කිව්වොත්, අන්න අර ගල ගාවට ගිහිල්ලා පහනක් පත්තු කරන්න කිව්වොත්, පොලක් ගහන්න කිව්වොත් කියන ඕනම දෙයක් කරනවා. මොකද ශෝක පරිදේ දුක්ඛ දෝමනස වලින් පිළිපෙලී ජීවත් වෙන්නේ. කවුරු හරි ශෝකයේ පරිදේවේ දුක්ඛයේ දෝමනසේ සංසිඳිනවා කියලා කිව්වොත් එහෙම මොකක් හරි අద్භූත ක්‍රමයකට, අභව්‍ය ක්‍රමයකට එතෙන්ට දුවනවා. දැන් ඔය ජීවිතේ ඒ උදෙසා නිවේද බලන්නේ මොනවාරි ශෝකයක් පරිදේවයක් ආපු ගමන් එක්ක කේන්දරේ උස්සගෙන දුවනවා. මට අපිට මොනවද දන්නේ නැහැ වෙලා තියෙන දිගටම කරදරිනවා, ප්‍රශ්න එනවා, ඉවරයක් නැහැ. ශෝක පරිදේ ඉවරයක් නැහැ, දුක්ඛ දෝමනස ඉවරයක් නැහැ. ගෙදර හැමෝටම ලෙඩ, කරදර, ප්‍රශ්න. කේන්දරේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා කේන්දරේ බලා ගන්න අරන් යන්න උටක් ගාලා. කේන්දරේ බැලුවහම හරි. ප්‍රශ්නට උත්තරේ තියෙනවා ඒක ඇතුලේ. ඊට පස්සේ නිල් කටරෝල මල් වලින් නාලා මොනවා හරි මල් එහෙම හොදපු වතුර ටිකකින් නාගත්තාම මැණික් කැටයක් දෙකක් ඇඟේ එල්ල ගත්තාම සුරයක් එල්ල ගත්තාම වැඩේට මේ ප්‍රශ්නට උත්තරේ හම්බුණා වැඩේ හරි. එහෙම තමයි හිතන්නේ. එහෙම නැත්තම් වෙන මොන හරි ක්‍රමවේදයක් හොයනවා එකට. එහෙම නැත්තම් හිතනවා ශෝක පරිදේ දුක්ඛ දෝමනස සංසිඳවන්න නම් නිරන්තරයෙන් ආස්වාද විඳින්න ඕන. එහෙනම් හැම වෙලේම ඇහැ කන නාසය දිව ශරීර මස පිනවමින් ජීවත් වෙන්න ඕන. දැන් ඒක තමයි ප්‍රධාන අභිලාෂය. ඒ ප්‍රධාන අභිලාෂය තුල ජීවත් වෙනකොට කොච්චර ඇහැ කන නාසය දිව ශරීර මස පිනෙව්වත් ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස හට ගන්න එක නවත්තන්න බෑ. මොකද හේතුඵලයක්. ඉතින් මොකද වෙන්නේ? එක පැත්තකින් ආස්වාදේ හොයන්නත් ඕන. අනිත් පැත්තෙන් අර හට ගන්න ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස
සංසිඳව ගන්නත් ඕන. ඒ නිසා මහා කරදර ගොඩක් තමයි ජීවිතේ පුරාම තියෙන්නේ. ඕකනේ ජීවත් වෙන්නේ. ඔය ටිකටනේ වෙහෙසෙන්නේ. අර ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායාස හටගන්නේ අර දුක්ඛ දුක්ඛතා තුලින් ජීවිතේ. විවිධාකාර දුක් විපත් වෙනවා. ලෙඩ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, හොරහතුරු ප්‍රහාණයන්ට ලක් වෙනවා, විවිධාකාර සතුරු කරදර වලට මුහුණ දෙනවා, ස්වභාවික විපත් වලට පවා මුහුණ දෙනවා. විවිධාකාර භය පැමිණෙනවා, අතුරු ආන්තරාවන් සිද්ධ වෙනවා, අපල උපද්‍ර උදා වෙනවා, හදි හෝනියන් කොඩි වින අනවින ඔක්කොම තියෙනවා. මෙන්න මේවා නිසා හටගන්නා දුක්ඛ දෝමනස, ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසක් තියෙනවා ඔය ඇතුළෙම. එහෙනම් ওই ටික සංසිඳව ගන්න එක පැත්තකින් උත්සාහ ගන්නවා ආස්වාදයේ පස්සේ යන්න. ආස්වාදයේ පස්සේ ගිහිල් ඉවර වෙලා සංසිඳව ගන්න පුළුවන් කියලා හිතනවා. අර කුෂ්ඨ රෝගියා කුෂ්ඨයේ තියෙද්දි කුෂ්ඨට ප්‍රතිකාරයක් නොකර ගිනි තපිනවා වගේ ආස්වාදයෙන් පුළුවන් කියලා හිතනවා ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස සංසිඳව ගන්න. ඒක පැත්තක් අන්ධකාර ජීවිතේ. අනිත් පැත්තෙන් අන්නර කිව්ව මිත්‍යා දෘෂ්ටි පසුපස ලොහු බඳින. උදේ ඉඳලා රැ වෙනකම් මිත්‍යා දෘෂ්ටි ජීවිතවල තියෙන. අති බහුතරයක් දෙනානේ. බෞද්ධයෝ කියලා නාමික වශයෙන් පෙනී හිටියත් ඒ අයත් යනවා ඒවට. එතකොට එහෙනම් ඒ අන්ධකාර ජීවිතේ එක පැත්තක ආස්වාදය අනිත් පැත්තේ මිත්‍යා දෘෂ්ටිය. මොනවද නැති කරගන්න උත්සාහ ගන්නේ? ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස. ඊළඟට නුවණ උපදව ගන්න. නුවණ උපදව ගන්න තමයි පාසල් තියෙන විශ්වවිද්‍යාල තියෙන. උපාධි තියෙන. ආචාර්ය මහාචාර්යකම් දක්වා යන්න පුළුවන්. නුවණ උපදව ගන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසමසම නුවණට ලං වෙනවා තවා ඒ සෙවණැල්ලේ වැටිච්ච දුහවිල්ලක් තරම්වත් ඥානයක් උපදව ගන්න ලෝක සත්‍යයට බෑ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසමසම වූ ඥානෙ උපදව ගත්තේ ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධි ආචාර්ය මහාචාර්යකම් සම්මානීය මහාචාර්යකම් වරන්ද. එන් නුවණ උපදින්නේ කොයි සිතේද? නුවණ උපදින්නේ අපිරිසිදු සිතේද? පිරිසිදු සිතේද? නුවණ උපදින්නේ පිරිසිදු සිතේ. එහෙනම් නුවණ උපදව ගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. හැබැයි දන්නේ දැන් උඩේ ඉඳලා බලන් ඉන්න ශෝක පරිදේ දුක්ඛ දෝමනස් වලින් නිදහස් වෙන්න ක්‍රමේ තියෙනවා. දන්නේ ඕනෙත් නැහැ. ඥානි උපදව ගන්න ක්‍රමයක් තියෙනවා. පහසු ක්‍රමයක්. ඒක ඕනේ. ඊට වැඩිය අපි ඊට වැඩිය ගොඩක් දියුණුයි. ඒ නිසා අපේ දරුවන්ට හොඳට උගන්වනවා. හොඳට උගන්වනවා. කොච්චර හොඳට උගන්වනවද කියනවා නම් පොයේ දවසේ පන්ති ටියුෂන් ඉස්කෝලේ. අම්මයි තාත්තයි විතරයි සීල් ගන්න. දරුවෝ දරුවාද ටියුෂන් නේ? දරුවෝ ඉස්කෝලේ ගියා. අද පොයේ දවසෙත් ඔව්. එයාලා ඥානි උපදව ගන්න උත්සාහ කරනවා ගොඩක්. එහෙම දැන් ගොඩාක් ලොකු ඥානයක් උපදවගෙන ඉන්නේ ලෝකයා මෙහෙම. මේ පැත්තේ. සෑහෙන ඉහළට ගිහින් තියෙන්නේ. ඒ නිසා තමයි මේ ලෝකෙ මෙච්චර සුන්දර. එතකොට ඥානි උපදව ගන්න තමයි එහෙනම් ඒ උත්සාහ ගන්න. ඒ වෙනුවෙන් ගෙවල් දොරවල් හරි විකුණලා උගන්වන්න සූදානම්. ඒවට තියෙන ක්‍රමවේද ඕන තරම්. කැමැති විෂය ධාරාවක් තෝරගෙන යන්න පුළුවන් අධ්‍යාපනයෙන් ඉහළටම. පරතර වෙනකන් යන්න පුළුවන් අධ්‍යාපනයේ. ඒ පැත්තෙන් ඥානි උපදව ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒසා ඒවා පස්සේ දුවන. එතකොට මොකද වෙන්නේ? ජීවිතේ තවත් බරයි. සමහර දෙමව්පියෝ මේ පන්සලටම ඇවිල්ලා කියනවා හම්බ කරන එකෙන් 4න් 3ක්ම යන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට කියලා. ටියුෂන් පන්ති අර පන්ති මේ පන්ති ගෙදර ගෙනලා උගන්වනවා පාසලෙත් උගන්වනවා මහා පරිවා ගානෙත් උගන්වනවා. ඒ නිසා හම්බ කරලා ඉවරයක් නැහැ. ඒ නිසා මේ පැත්තනොත් ජීවිතේට මහා බරක්. දැන් කාරණා ප්‍රශ්න ගොඩයි. එක පැත්තකින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස සංසිඳව ගන්න ආස්වාදි පස්සේ හඹා යන එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒව සමනය කරගන්න දෙවියන්ගෙන් යක්ෂයන්ගෙන් පෙරේතයන්ගෙන් බල්ලෙක් හිටියොත් උගෙන් පවා පිහිටිල්ලනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් නුවණ උපදව ගන්න අධ්‍යාපනයේ කියන තරංගයේ පස්සේ ලුහ බඳිනවා. අනිත් පැත්තෙන් ඥායස අධිගමහය නිබ්බානස්ස සත්‍ය කිරියයි. හිත නිවා ගන්න, හිත සංසිඳව ගන්න. ඒකට තියෙනවා කසිප්පු, හෙරොයින්, කුඩු, අයිස් ඕන තරම් දේවල් තියෙන ලෝකෙ. ගංජා, රෝම ඔක්කොම ටික තියෙනවා. ඒවෙන් පුළුවන් හිත නිවා ගන්න. ඕන කෙනෙක්ට. ඒ විතරනේ තව ක්‍රමවේද තියෙනවා ඉතින්.
ඒකටත් ආස්වාදයේ අඩු වැඩි වශයෙන් යොදා ගන්නවා. හිත නිවා ගන්න කියලා තමයි යොදා ගන්න. එතකොට ඒ පැත්තෙනුත් ජීවිතේට බලවත් දෙයක්. හතර පැත්තකින් බැට ගන්න. එක පැත්තකින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සමනය කරගන්න දුක් විඳින. එක පැත්තකින් ශෝක පරිදේව ශෝක පරිදේව දුරු කරගන්න වෑයම් කරනවා. තව පැත්තකින් දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ කායික පිළීම් සහ මානසික පිළීම් වලින් නිදහස් වෙන්න වෑයම් කරනවා. ඒ කායික පිළීම් මානසික පිළීම් හටගත්තාම යන්නේ මානසික පිළීම් වලට විවිධාකාරී මනෝ විද්‍යා උපදේශකවරු එහෙම ඉන්න අය ගාවට ගිහිල්ලා පිහිට ලබනවා. එහෙම තියෙනවා. තව තියෙන ඕන තරම් දේවල් ඒ සම්බන්ධයෙන් කියන්නේ කිව්වා. ඒක අනිත් පැත්තේ නෝන උපදව ගන්න අනන්ත දුකක් විඳින්න. අනිත් පැත්තෙන් හිතේ සංසිඳීම සැනසීම උදා කර ගන්න අප්‍රමාණ දතක් ගන්න. තියෙන සම්මත අසම්මත ඔක්කොම බිඳගෙන කටයුතු කරනවා. දැන් මෙන්න මේක තමයි ජීවිතය කියන්නේ. එහෙනම් මොන ජීවිතේ? එහෙනම් දැන් යම්කිසි කෙනෙක් ඔය කිව්ව ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වලින් නිදහස් වෙලා නුවණත් උපදවගෙන නිවුණු සංසිඳුණු සැනසීමටපත් සිතකින් ජීවත් වෙන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ හැම කෙනෙක්ම. යම්කිසි කෙනෙක් දැන් එහෙම හිතාගෙන මේ තමන් අනුගමනය කරන මාර්ගය තුලදී ඒ කියන සැනසීම මේ වෙනකන් උදා වුණාද කියලා කල්පනා කරලා බැලුවොත් අවංකව තාම ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. ඒ කියන්නේ තාම ශෝක පරිදේව දුරු කරගන්න බැරි වුණා. තාම දුක්ඛ දෝමනස්ස සංසිඳව ගන්න බැරි වුණා. තාම නුවණ උපදව ගන්න බැරි වුණා. තාම හිත සංසිඳව ගන්න නිවා ගන්න බැරි වුණා. තාම හොයනවා විසඳු. ඒ නිසායි මෙච්චර කලබල, ඒ නිසායි මෙච්චර කාර්යබහුල, මෙච්චර බිසි, මෙච්චර වැඩ රාජකාරී ඒ නිසායි. නිදහසේ ඉඳගෙන බණක්වත් අහන්න තරමට විවේකයක් කාලයක් නැති අන්නේ නිසායි. දැන් හොඳට මේ බණ ටික අහගන්න. එතකොට යම්කිසි කෙනෙක් අපට නිවන් දකින්න ඕනේ, නිවන් ධර්මය ඕනේ, තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට අහන්න වෙලාවකුත් නැහැ ඕනේ නැහැ කියලා කියන යම් අඥානියෙක් ඉන්නවනම් මේ ලෝකේ අඥානිය එපා කියන්නේ මොනවද? මෙන්න මේ ටික. මොනවද? ශෝක පරිදේව අවසන් වෙච්ච තැන තියෙන්නේ සතුට සැනසීම. ඒ දෙක එපා. නිවන් ධර්මය එපා කියලා යම් අඥානියෙක් මේ ලෝකේ කියනවා නම් කෙබඳු ආකාරයක නමුත් කුමන තරාතිරමක නමුත් ඒ අඥානිය එපා කියන්නේ මොනවද? සතුට සැනසීම එපා මට ජීවිතේට. මං හැමදේම ශෝකයෙන් පරිදේවෙන් ඒ කියන්නේ කඳුලින් සුසුමින් ඉන්න. ඒක තමයි මගේ සතුට. ඊළඟට කියනවා දුක්ඛ දෝමනස එපා. ඒ කියන්නේ මේ කායික පිළීමෙන් නිදහස් වෙන්න අවශ්‍ය නැහැ. මානසික පිළීම නිදහස් වෙන්න අවශ්‍ය නැහැ. මම කායික වශයෙන් මානසික වශයෙන් පෙලි ඉන්න. ඒ නිසා මට නිවන එපා. ඊළඟට ඥායස අධිගමාය නුවණ උපදවන්න. එහෙම ඕනේ නැහැ. අවබෝධය ඇති කරගන්න. එහෙම ඕනේ නැහැ. මම අනවබෝධයෙන් යුක්ත අඥාන තකතිරු වල මොට්ටලයක් වශයෙන්ම ජීවත් වෙන්නම් සංසාරේ පුරාම. මේලද උත්තරීතර මනුස්ස භවයක් නසා ගන්න. එසම් මට ඔය ධර්මිය ඕනේ. මට ඕන උපන්ගෙයිම මෝඩෙක් වශයෙන් ජීවත් වෙන්න. මැරිලා යන්නත් ඕන ඒ විදිහටම ඒක තමයි මගේ ගෞරවනීය සම්මාන මේ මනුස්ස භවයට ලැබෙන. ඒ නිසා බණ අහන්න වෙලාවක් නැහැ. මට ඕන මෝඩෙක් වශයෙන්ම සංසාරේ සැරිසරන්න. ඊළඟට නිබ්බාන සත්‍ය කිරියාය හිත නිවා ගන්න. නිවීමටපත් වෙන්න ඕනේ නැහැ. මට ඕනේ යමහලක් වශයෙන් ජීවත් වෙන්න, ගිනිහලක් වශයෙන් ජීවත් වෙන්න. ගිනි ගොඩක් කරගෙන ජීවත් වෙන්න, දැවෙනෝ කිය ජීවත් වෙන්නයි ආස. පිච්චෙනෝ කිය ජීවත් වෙන්නයි ආස. දැවි හෝල් ඉන්නයි ආස. ගිනි ගොඩෙන් එළියට යන්න ඕනේ නැහැ. ගිනි ගොඩේම පිච්චි ඒ ගිනි ගොඩේම läගගෙන ඉන්නයි ඕනේ. මට නිවෙන්න ඕනේ. මට එහෙම සංසිඳීමක් ශාන්තියක් ඕනේ. මට ඕන පිච්චි ඉන්න. එහෙනම් අමාමේනි ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයා කෙරෙහි අනන්ත පරිමාණ මහා කරුණාවෙන් දේශනා කරපු මේ උත්තරීතර ධර්මය අසන්නට අවශ්‍ය නැහැ කියලා යම් අඥානෙක් කෙබඳු තරාතිරමක හිටියත් යම් අඥානෙක් මේ ලෝකේ කියනවා නම් කවරෙක් හොයවා ඒ ගිහියෙක් හොයවා පැවිද්දෙක් හොයවා
කුමන ධර්මක කුමන තරාතිරමක අඥානික නමුත් ඒ අඥානිය එපා කියන්නේ සතුට සැනසීම සහනීය සුවතාව ඥානි අවබෝධය සැනසීම සදාතනික සංසිඳීම නිවන විමුක්තිය නිදහස මේ ටික එපා අනිමනුෂ්‍යත් එක්ක තරංග වදිමින් කුහක කමින් ජඩ කමින් කුණු වෙච්ච හදවතකින් කුණු පොල් ගෙඩිය වගේ හිතකින් උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා උදේ වෙනකන් ඉපදිච්ච දවසේ මැරෙනකම් හොයන්නේ ওই ටික. එහෙනම් ඒ ටික ළඟා කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම මාර්ගයේ පහසුම ක්‍රමවේදය විශ්වයම අවබෝධ කරපු මහා ශාස්ත්‍රවරයන් වහන්සේ දේශනා කළාම ඒ ධර්මයට කන් දෙන්නේ නැහැ. කන් දෙන්නේ නැතුව තමන්ගේ හිතුමනාපෙටම තමන්ගේ අල්ප ඥානයට ගෝචර වෙන සත්‍ය ලෝකේ පරම සත්‍ය කියලා හිතාගෙන අඥානියා මිරිඟුවක් පස්සේ ලුහු බඳින. ඒ අඥානිය තමයි අතිශය බහුතර මේ ලෝකේ. ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අප්පකාතේ මනුසේසු යජනාපාර ගාමිනෝ අථායන් ිතරා පජාතීර මේවානු ධාවති. ඊටාම අල්පයක් වූ මිනිස්සු විතරයි මේ සංසාරයෙන් ඊතරට යන්නේ. අනිත් සියලුම දෙනා අථායන් ිතරා පජා ඉතිරි බහුතරය තීර මේවානු ධාවති ආපස්සටයි එන්නේ. සංසාර දිහාටමයි එන්නේ. ඉදිරියට යන්නේ. එතරට යන්නේ. එහෙනම් පින්වතුනි යන්න නුවණින් දකින්න ඕන මිනිසයන් වශයෙන් මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතේ නසා ගන්න ආකාරය. ඒ කියන පුද්ගලයා කවරෙක් වුණත් ඔහු අඥානයි. දුක්ඛේ අඥානං තථාගතයන් වහන්සේ දේශනා කරපු උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නේ දැනගන්න උවමනාවක් නැහැ කියන අඥානයගේ අඥානය පරම අඥානයි. එසා පරම අඥානි ඕන තරම් ඉන්නවා මේ සමාජයේ. ඒ බඳු මිනිසයන් අතරේ මේ අමා ධර්මය අසන්නට සවන් පාන ඒ ධර්ම ශ්‍රවණය පිණිස සිත නැඹුරු කරන මිනිස්සු මොනතරම් භාග්‍යවන්තද මේ විශ්වයේ. ඒ බඳු මිනිස්සු දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පව වැඳු පිදුල් ලබනවා. මොකද ඒක අසිරිමත් කාර්යයක්. මොකද්ද? තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න හිතනවනේ. මේ තුච්ච නින්දිත සිත දුන්නෙක් ගහස ලහුනෝ යත්ත කාමනි පාතිනෝ දඬුවම් කරලා බයවත් ගන්න බැරි හැම වෙලාවෙම කාමයේ දෙසටම පතිත වෙන මේ සිත ධර්මයේ දිහාට නැඹුරු කරනවා කියන්නේ මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම මිනිස්සු. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්නේ යමෙක් දේ සියලු දෙනා තරාතිරමකින් තොරව ශ්‍රේෂ්ඨයෝ. ඔහු කෙබඳු සමාජ අවකාශයක් නිර්මාණය කළත් අවකාශයක් නියෝජනය කළත් ඒ නිරූපණය කළත් ඒ සියලුම දෙනා මේ විශ්වයේ භාග්‍යවන්තයෝ ප්‍රඥාවන්තයෝ ශ්‍රේෂ්ඨයෝ සත්පුරුෂයෝ. එහෙනම් ඒකයි මේ ධර්මයේ වහාරිකයි ධර්මයේ දැනුමක් නෙවෙයි මේ ධර්මයේ භාවිතයක්. දැන් බෙහෙත් ගැන කවුරු හරි දන්නවා. හැබැයි බොන්නේ නැත්තම් ඔහුට බෙහෙත් කියන්නේ හැමදාම දැනුමක් විතරයි. රෝගයක් තියෙනවා. බෙහෙත් ගැන කතා කරනවා, බෙහෙත් ගැන කයිවාරු ගහනවා. බෙහෙත් ගැන කතා කරන්න ගියොත් ඊට වඩා දන්නේ නැහැ කවුරුවත් බෙහෙත් ගැන. හැබැයි බෙහෙත් පාවිච්චි කරන්නේ. ඒ නිසා රෝගේ හැමම තියෙනවා. ඒ වගේ ධර්මය කියන්නේ දැනුමක් විතරක් නම් කෙනෙක්ට. එහෙනම් ඒ පුද්ගලයා තුලත් ඒ කෙලෙස් රෝගේ නම් සංසිඳෙන්නේ නැහැ මාත්‍රයක්වත්. හැමදාම මේ කෙලෙස් රෝගෙන් උත්පල වෙලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා ධර්මයේ භාවිතයක්. එහෙනම් ඒ උත්තරීතර ධර්මයේ භාවිත කරන්නේ කෙසේද කියන අවබෝධය ළඟා කරලා දෙන්නයි අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ අපගේ ඒ එකම වූ ගැලවුම් කාර්යයන්න් වහන්සේ මේ අමා ධර්මය දේශනා කරමින් සතර සතිපට්ඨානය පනවන්නේ. එහෙනම් ඒ උත්තරීතර ධර්මයයි අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ක්‍රමානුකූලව මේ ධර්මයේ පියවරින් පියවර ඉදිරියට යමු. අපි මේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම අහන්න ලැබෙන දෙයක් තමයි මේ භාවනාව කියන වචනේ. මීට පෙරත් අපි කීප වතාවකම මේ භාවනා කියන වචනය ගැන සඳහන් කරන හැම මොහොතකම කිව්වා භාවනාව කියලා කියන්නේ මේ ඇස් දෙක වහගෙන කොහේ හරි වාඩි වෙලා ඉන්න එකටම නෙවෙයි. ඒකත් භාවනාවේ කොටසක් තමයි. එහෙමත් ඉන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි භාවනාව කියන්නේ ඒකී අර්ථයෙන් ඒකම නෙවෙයි. ඒකට බහු අර්ථයන් තියෙනවා. එතකොට එහෙනම් භාවනාව කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තේ නැත්නම්
මේ ආර්ය විනය තුල අපි හැමදාම භාවනාව කියලා මුලාවකට වැටෙනවා. දැන් සමාජ විවිධාකාර මතවාද තියෙනවා භාවනාව පිළිබඳව. සමහර අය කියනවා බණ අහන්නත් කලින් භාවනා කරන්න ඕන කියලා. එහෙමත් කියන පිරිසකුත් ඉන්නවා. සමහරු ඉන්නවා බණ ඇහෙන්නේ නැතුනට කමන්නේ මම භාවනා කරනවා. අපි හරියට ඒක උපමාවක් කිව්වොත් නිකන් බස් එකේ බෝඩ් එක බලන්නේ නැතුව බස් එකේ ඉඳගෙන ඉන්න කොහෙද යන්නේ? කොහේ හරි කියන මහනුවර යන්නේ. බස් එකේ බෝඩ් එක බැලුවද නැහැ. එහෙනම් ඔය වාඩි වෙලා ඉන්නේ. යන දිල්ලේකට පළච්චාවේ කියලා ඉන්නවා. ඉතින් යනකොට මහනුවර හම්බෙයි කියලා හිතන් ඉන්නවා. බස් එකේ බෝඩ් එක බලලා නෙමෙයි නැග්ගේ. Tamanට උමනා බස් එක නැගලා මහනුවරට ඒ බස් එකේ අය කියලා හිතන් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ වගේ භාවනාව කියන්නේ මොකද්ද කියලාවත් හරියට තේරුම් ගන්න නැතුව භාවනා කරන පිරිසක් ඉන්නවා. මොනතරම් භයානකද කියලා ඔබ දන්නවද? දැන් ගුවන් යානයක් පදවන්න දාන්න නැති මිනිස්සේ ගුවන් යානයක ඉඳගෙන ගුවන් යානයක් පදවන්න ගියොත් එහෙම අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මුතුන් කියන දෙයක් නැහැ. ඒ වගේ මේ කටයුත්තකටත් වඩා භයානක සහ දැන් ගුවන් යානයක් පදවන්න ගියොත් නම් ඒ ගුවන් යානය පදවන න්‍යාය ධර්මයේ නොදැන විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේට විතරයි. මේ භවය වෙනසිලයි, මැරෙලයි. කොහේ හරි තොලංචි වෙලා. හැබැයි භාවනාව කියන විෂය කරන්න ගියොත් එහෙම නොදැන මේ භවය විතරක් නෙමේ සංසාරේ මතු විනාශ කරගන්නයි සිද්ධ වෙන්නේ. භව ප්‍රකෝටි ගානක් වුණත් අන්ධකාරයට වැටෙන්න පුළුවන්. ඇයි ඒ තමයි මේ සිත පිළිබඳ යම්කිසි අවබෝධයක් නැතුව මේ වැඩේ කරනවා කියන්නේ අතිශය භයානක වැඩක්. භාවනාව ආකාර දෙකයි. එකක් ලෞකික භාවනා, අනිත් එක ලෝකෝත්තර භාවනා. ලෞකික භාවනා කියන්නේ මොකද්ද? අනලෞකික භාවනා කියන්නේ නම් අන්නර භාවනා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන ගැඹුරු තැනක්. මේ සිතේ කෙලෙස් සංසිඳින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අර තදංග විස්කම්බන මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත් අදත් පැහැදිලි කරනවා ධාරණීය වෙන්න. තදංග විස්කම්බන ප්‍රහාණ, අනිත් එක සමුච්ඡේද පටිපස්සද්ද නිස්සාරණ ප්‍රහාණ. තදංග විස්කම්බන කියන්නේ මොකද්ද? දැන් චිත්තසංතානයේ හැමෝගෙම රාගයේ දේශයේ මොහේ හට ගන්නවා. රාගයේ දේශයේ මොහේ හටගත්තාම හිතේ ඇති වෙන්නේ අසහනයක්. හැබැයි ඒ බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යම්කිසි ආකාරයකින් සුළු හෝ ප්‍රඥා මාත්‍රයක් හෝ වැඩිච්ච සිතකට විතරයි. ඒ කියන්නේ උපතින් යම්කිසි ආකාරයක උත්කෘෂ්ඨ භවංග චිත්තයක් සහිත ඉපදුනොත් තමයි ඥාන සංප්‍රයුක්ත උපතක් ලැබුණොත් තමයි ඒකත් තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ආඥානයට ඒක තේරෙන්නේ නැහැ. එතකොට ඒ රාග දේශ මොහ හටගත්තාම චිත්තසංතානි ඒ හිතේ පවතින දැවීමක් අසහනයක්. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ හිටපු ප්‍රඥාවන්ත මිනිස්සු මොකද කරේ? ඒ අයත් මේ සැනසීමට මාර්ගයක් හෙව්වා. හැබැයි අය සැනසීමට මාර්ගය හෙව්වට ඒ අය මේ සදාතනික සැනසීමක් හොයාගන්න ආකාරය දැනගෙන හිටියේ නැහැ. නැත්නම් සදාතනික සැනසීමටපත් වෙන ආකාරය දැනන් හිටියේ නැහැ. එහෙනම් එයාලා මොකද්ද කරේ? එයාලත් කල්පනා කර දැන් චිත්තසංතානි රාගයේ දේශේ මොහේ හට ගන්නවනේ. දැන් මේ හටගත්තට පස්සේ මේ හටගන්න රාග දේශ මොහ සමනය කරගන්න පුළුවන් වුණා. රාගයේ දේශේ මොහේ తాවකාලිකව හරි යටපත් කරගන්න පුළුවන් වුණා නම් අන්න ඒකත් මහා සාන්තියක්. ඒකත් මහා සැපතක්. ඒ නිසා මොකද්ද කරේ? ඒ අය ලෞකික භාවනා ක්‍රම අනුගමනය කරා. මොනවද ලෞකික භාවනා ක්‍රම කියන්නේ? ලෝකයේ තුල පවතින භාවනා ක්‍රම. ඒ කියන්නේ ඒවා මේ ඇස් දෙකෙන් දැකලා තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒවා මේ ලෝකයේ කියන ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ 12 ආයතන තුලින්ම සකස් වෙච්ච භාවනා. එයින්මයි සකස් වෙලා තියෙන්නේ. ඒකයි ඒවට ලෞකික භාවනා කියන්නේ. ඒ නිසා ගත්තා වේදාකාර නිමිති ලෝකයෙන්ම ගත්තා නිමිති පටවි කසිනේ කසින භාවනා වැඩුවා. ලෞකික ආනාපාන සතිය කියලා හුස්ම රැල්ලට හිත තියාගෙන වඩන භාවනාවක් තියෙන ලෞකික විශේෂ. ඔය තව තියෙනවා එක එක අර සාංඛ්‍ය දර්ශනේ තියෙනවා එක එක යෝග මේවත් ඔක්කොම භාවනා. ලෞකික විශේෂ එක එක ඍෂිවරු තාපසවරු මේ භාවනා ප්‍රගුණ කරනවා. එතකොට ඒ අය එකෙන් ශාන්තියක් ලබනවා දව ලබනවා. හැබැයි ඊටාම తాවකාලික ශාන්තියක්. ඊටාම తాවකාලිකයි කිව්ව එක සමහර විට මේ ජීවිතේදීම අහිමි වෙලා යන ශාන්තියක්. එහෙම නැත්නම් මේ ජීවිතේ පුරා වඩව ගන්න සමත් වුණොත් බ්‍රහ්ම ලෝකයකට යනවා. හැබැයි සංසාර දිගපල්ලත් එක බැලුවම බ්‍රහ්ම ලෝකයේ අවශ්‍ය කියන්නේ ක්ෂණයක්. ඒ නිසා බොහොම ක්ෂණ මාත්‍රයක් තමයි සැනසීම ලැබුවේ. ඊට පස්සේ බ්‍රහ්ම ලෝක වලින් සුත වෙලා ආපහු සතර පායටත් ඇද වැටෙන වෙලාවල් තියෙනවා.
ඒසා එක සදාතනික සැනසීමක් නෙවෙයි. ඒකයිල බොහොම తాවකාලික සැනසීමක්. ඒසා ආපහු සතර අපායට හරි ආපහු පහළට ඇද වැටුනහම ආපහු ඉහළට යන්න ආපහු අර විදියට භාවනා කරලා ධානය වඩලා සමාපatti වඩලා එතෙන්ට යන්න ඕනේ. ඒ නිසා මේක සාර්ථක විසඳුමක් නෙවෙයි. පැලස්තර උත්සාහයක්. සංසාරේ දීර්ඝතර භාවයත් එක ගත්තාම කවද වෙනකම් මේ විදියට සැනසීම ලබන්නද? වරින් වර తాවකාලික සැනසීමක්. කිසිය අමාරුවට වේදනානාශකයක් බොනවා වගේ වැඩක්. එතකොට ඒ අයට හිමුනේ ඇයි? ඒ අය දැක්කේ නැහැ මේ කෙලෙස් හටගන්නේ කොහොමද කියලා. ඒ අය දන්නේ නැහැ මේ කෙලෙස් උපදින්නේ කොහොමද කියලා. ඒ ධම්මා හේතුප්පබ්බා තේසං හේතු තථාගතෝ හතේසං චෝ නිරෝධය මං ආදි මහා සමනෝ. ඒ න්‍යාය ධර්ම දන්නේ. හේතුම් පටිසම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ හේතුඵල න්‍යාය ධර්මයේ දන්නේ නැහැ. පටිච්චසමුප්පාදය දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ අය දන්නේ නැහැ මේ චිත්තසංතානෙ කෙලෙස් උපදින්නේ කෙසේද කියලා. ඒ නිසා යාලා හිතනවා මොකද්ද? මේ කෙලෙස් කියන්නේ චිත්තසංතානෙට අයිති දෙයක් කියලා. අන කෙලෙස් කියන්නේ චිත්තසංතානෙට අයිති දෙයක්. එහෙනම් මේ චිත්තසංතානයේ පවතින කෙලෙස් අඩු වැඩි වශයෙන් සමනය කරගත්තාම යටපත් කරගත්තාම එයින් ලබන්න පුළුවන් යම් ශාන්තියක් සැපතක් ඇද්ද ඒක තමයි ලබන්න පුළුවන් ඉහළම සැපත කියලා ඔවුන් අර්ථකථනය කරගත්තා. එහෙම කරගෙන තමයි ධ්‍යාන සමාපatti වඩලා බ්‍රහ්ම ලෝක වලට ගියේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී ලෝකේ තිබුණ ඒබඳු ක්‍රම අපගේ මහබෝසතාණන් වහන්සේත් ගියා මුලින්ම සත්‍ය ගවේෂණය පිණිස විවිධාකාර විමුක්තිය සාධනය කරගනු පිණිස විවිධාකාර ගුරුවරු ගාවට භග්ගව ආලාරකාලාම බුද්ධකාරාම පුත්ත කියන්නේ ඒබඳු ගුරුවරු තුන් දෙනෙක්. මෙන්න මේ තිදෙනා ගාවට ගියාම එයයි දුන්නේ මොකද්ද භාවනා වුණ ඔය භාවනා. මොනවද? ධානය වඩන්න කිව්වා සමාපatti වඩන්න කිව්වා. භග්ගව ගුරුතුමා ගාවට ගිහිලා ධානය වඩන හැටි දැනගත්තා. ඊට පස්සේ දැහැන් වැඩුවා. දැහැන් වඩලි වල බැලුවා සැනසීමක් ලැබෙනවද? සැනසීමක් ලැබෙන්නේ නැහැ. දැහැනේ ඉන්නකන් සැනසීමක් තියෙනවා. දැහැනෙන් අවදි වෙච්ච ගමන් ආපහු අර හිතේ පවතින කෙලෙස් ස්වභාවයන් ආයි නැగిලා එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු හිතේ අසහනිය හට ගන්නවා. ඒක සාර්ථක විසඳුමක් නෙවෙයි. කසිපු බෝතලයක් විතර බීලා කුණු කාණිය වැටලි ඉන්නකන් දුකක් නැහැ බේබද්දට. හැබැයි වෙරි ටික හිඳලා ගියාම ආපහු ගෙදර ප්‍රශ්න මතක් වෙනවා. එතකොට ආයි බොණ්ඩ හිතෙනවා. ඒ නිසා තමයි බේබද්දු නිරන්තරයෙන් බිබී ඉන්නේ. ඔවුන්ටත් ඒක දැහැනක් එක්තරා ආකාරයකින්. ඇයි? ඒ තුලදී අර ලෝකේ පවතින ප්‍රශ්න කරදර මොකද සිහි වෙන්නේ නැහැ. ඒ අසහනින් මිදෙලා ඉන්නේ. ඒ නිසා තමයි කසිපු බොන දිගට මිනිස්සු. එතකොට අර තාපසයන්ට සිද්ධ වුණ හැම දෙයක් මොකද්ද? නිරන්තරයෙන්ම දැහැනිමින් ඉන්න වෙනවා. දැහැනින් එළියට ආපු ගමන් ආපහු හිත කෙලසෙනවා. ඒ නිසා මොකද කරේ? කැලෑවට ගිහලා මේක නිකන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කැලෑවට ගිහිල්ලි වෙලා සැඟ වෙලා මේ දේ කරන්න සිද්ධ වුණා. ඉතින් විශාල භාවනා අසපු සකස් කරගෙන තාපසවරු කැලෑවලට වෙලා භාවනා කරනවා. නිරන්තරයෙන් ධානය තුල ඉන්න ඕන. මොකද ධානයෙන් අවදි වුණාම සහනයක් නෑ. ආපහු අසහනයටපත් වෙනවා. ධානයෙන් අවදි වෙලා ඉන්නකොට චතුර්ථ ධානය වෙනකන් දැහන් වඩලා හැබැයි ස්ත්‍රියක් දැක ගමන් ආපහු හිත පිරීලා ගිහිල්ලා විනාශයටපත් වෙච්ච තාපසවරු ගැන ඕන තරම් ධර්මයේ කතා සඳහන් වෙනවා. එහෙම කතා පුවත් ගැන බොහෝ සඳහන් වෙනවා. එක්තරා කතා පුවතක් සිංහල අට කතාවෙත් තියෙනවා. සිංහල කතාවත් උපකර සිංහල කතාවත් උයි. මෙන්න මේ සද්ධර්ම රසාකරේ කියන ග්‍රන්ථයේත් ඒ කතා පුවත් සඳහන් වෙනවා. රසවාහිනී ආදී ග්‍රන්ථවලත් ඒ කතාවයන් යම් කිසි ආකාරයෙන් අඩු වැඩි වශයෙන් සඳහන් වෙනවා. ඊටා පැරණි සිංහල බණ කතා එහෙම නැත්නම් සීහලවත්වෝ කියන පොතේ මේ කතා පුවත සඳහන් වෙනවා. ඒ තමයි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කැලේකට වෙලා හිටියා භාවනා කරමින්. සෑහෙන කාලයක් තිස්සේ ගල් ගුහාවකට වෙලා හිටියා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඉන්න ගල් ගුහාවට දවසක් හොරු රැලක් ආවා. මේ හොරු රැලේ නායකයෙක් හිටියා. මේ හොර නායකයා අර භික්ෂුන් වහන්සේ මුණ ගැහිලා තොරතුරු විමසුවා. ඔබ වහන්සේ කොච්චර කාලෙක ඉඳලාද මේ ගල්ලේනේ ඉන්නේ? පින්වත මම දැන් අවුරුදු 7ක් විතර කාලයක් තිස්සේ මේ ගල්ලේනේ තමයි ඉන්නේ. හොඳයි ඔබ වහන්සේ මාර්ගඵල එහෙම සාධනය කරගෙන තියෙනවද? නැහැ පින්වත. ඔබ වහන්සේ ධ්‍යාන සමාපatti ප්‍රගුණ කරලා තියෙනවා. නැහැ පින්වත. නමුත් මම උත්සාහ කරන්නේ ඒකට තමයි. දැන් අවුරුදු 7ක් තිස්සේ
දැහැන් වඩනවා ධ්‍යාන සමාපatti වඩන්න උත්සාහ ගන්නවා තාම සාර්ථකුනේ නැහැ කටයුත්ත. ඊට පස්සේ මේ විදිහට මාර්ගඵල ගැන ධ්‍යාන ගැන මේ හොර අහනකොට මේ හාමුදුරන්ට මහා ප්‍රශ්නයක් ඇති වුණා. මේ බඳු මම් පහරන හොරෙක් මේ බඳු උත්තරීය මනුෂ්‍ය ධර්ම ගැන අහන්නේ. මේ හොරා නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. ඊට පස්සේ ඔබ පින්වත ඔබ වැනි මං පහරන සොරෙක් මේ දහම් විෂය පිළිබඳ මෙහෙම දන්නේ කොහොමද? මේ භාවනා විෂය පිළිබඳ ධ්‍යාන විෂය පිළිබඳ ඔහොම දන්නේ කොහොමද? ස්වාමීනි ඔබ වහන්සේ අවුරුදු 7යි මේ ආරාම මේ ලෙනේ ඉන්නේ අවුරුදු 7ක ඉඳලා. ඔබ වහන්සේ දන්නේ නැති වුණාට ඔබ වහන්සේට කලින් වසර සෑහෙන ප්‍රමාණයක් තිස්සේ ඔය ලෙනට වෙලා භාවනා කරපු භික්ෂුව ඔබ වහන්සේ ලෙනේ භාවනා කරන්න ඉස්සෙල්ලා මේ භික්ෂුව මේ අද මම සොරෙක් වශයෙන් හිටියත් එදා භික්ෂුවක් වශයෙන් මේ ලෙනට වෙලා භාවනා කරා. ඔබ වහන්සේට අවුරුදු 7ක් ගිහිල්ලා කිසිම ධානයක් ප්‍රගුණ කරගන්න බැරි වුණා. මම චතුර්ථ ධානයට එනකම් ප්‍රගුණ කරගෙන හිටියේ. චතුර්ථ ධානයට එනකම් ප්‍රගුණ කරගෙන අභිඥාපාදක දැහැන මතු කරගෙන මම ආකාශයට පැනලා විවිධාකාර ප්‍රාතිහාර්යයක් පෑවා. ආකාශයේ විවිධාකාර ප්‍රාතිහාර්ය පාකයන් පතුරවමින් විවිධාකාර මට්ටමේ 이르දි පෑවා. එබඳු 이르දි පාමින් මම ආඩම්බරයට අහංකාරයට පත් වෙලා හිටියා. එහෙම මේ ගල් ගුහාවට එලා කාලය ගත කරමින් හිටියා. ඔහොම ඉන්න දවසක එක්තරා දවසක උදෑසන කාලේ මේ ගල්ලෙනෙන් එළියට ඇවිල්ලා පරිසරයේ ස්වභාව සෞන්දර්ය විඳින්මින් ඉන්න මොහොතක මේ ස්ථානෙන් හරක් රැලක් දක්වාගෙන එක්තරා රෝමත් ගොපළු දැරියක් ගියා. ඒ ගොපළු දැරිය දුටු මොහොතේ පටන් මගේ හිතේ කාමරාගය නැගින්න පටන් ගත්තා. කොච්චර දරුණුවට නැගුණාද කියනවා නම් මගේ සියලු දෙහන් පිරිහිලා ගියා. අන්තිමට කිසිම භාවනාවක් කරගන්න බැරුව මම ඔත්පල වෙලා මේ ගල් ගුහාවේ නිකන් නිකරුණේ සැතපීලා හිටියා උඩමින් බලමින්. උඩු බැලිය සයනය කරා. අන්තිමට මේ කාමරාගයේ දිගින් දිගටම නැගිලා එනවා. කාමරාගය සංසිඳව ගන්න බෑ. ඒ නිසා අවසානයේ මොකද කරේ? මට තවදුරටත් කරගන්න දෙයක් නැතුව ගියා. මං ඊට පස්සේ තීරණයක් ගත්තා. මොකද්ද? සිවුර තියලා උපැවිදි වෙලා ගිහිල්ලා අර ගොපළු දැරිය හොයාගෙන ආයව කසාද බැඳ ගන්නවා කියලා. මෙහෙම හිතාගෙන සිවුරු හැරියා. සිවුරු හැරලා ගමට ගියා. ගමට ගියාට කිසිම රස්සාවක් දැනන් හිටියේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ භික්ෂුවක් වශයෙන් හිටපු නිසා. රස්සාවක් නැති නිසාම අන්තිමට හොරකම් කරන්න සිද්ධ වුණා. ජීවත් වෙන්න. ඔහම හොරකම් කරනකොට තවත් එබඳුම සොරු එකා දෙන්න මුණ ගැහුණා. ඊට පස්සේ හොරු කණ්ඩායමක් වශයෙන් අපි සොරකම් කරන්න පටන් ගත්තා. මේ විදිහට සොරකම් කරනකොට සොරු 50ක විතර කණ්ඩායමක් සකස් වුණා. ඊට පස්සේ සොරු 50ක විතර කණ්ඩායමක් සකස් වුණාට පස්සේ අන්න මගේ අරමුණ දැන් ඉෂ්ට සාධනය කරගන්න පුළුවන් කියලා මට තේරුණා. නිසා ඊට පස්සේ මොකද කරේ? එක්තරා රාත්‍රියක අර ගොපළු දැරියගේ ගේ වට කරලා ඇයව පැහැරගෙන ආවා. ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ඇවිල්ලා මගේ අඹුකමේ තියාගත්තා. එදා ඉඳලා තමයි ස්වාමීනි මගේ ජීවිතේ ලොකුටම වැරදෙන්න ගත්තේ. ඒ තරුණියව බොහොම ආසාවෙන් මගේ බිරිඳ කරගෙන මගේ ජීවිතයට එකතු කරගත්ත දවස් ඉඳලා ඇය নানা විධාකාරී වද වේදනා ජීවිතයට එකතු කරන්න පටන් ගත්තා. ඇය කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැත්te නැතියක්. ඇය නිසා බොහෝ පව්කම් කරගන්න මට සිද්ධ වුණා. ඇයට කුමක් දුන්නත්, ඇයට කොතරම් වස්තුව ලබා දුන්නත් ඇය සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඇයව සනසන්න ඊට පස්සේ මට දිගින් දිගටම හොරකම් දෙන්න සිද්ධ වුණා. බහුලව හොරකම් වාදනය කරන්න සිද්ධ වුණා. හොරකම් කරන ප්‍රමාණය මදි වුණා. ඒ නිසා වැඩියෙන් ගම් පහරන්න සිද්ධ වුණා. එතකොට මගේ පිරිස් බලය මදි වුණා. ඒ නිසා මම 50 100 200 වෙලා අන්තිමට හොරු 500ක් වෙනකම් වර්ධනය කරගත්තා. අද මම හොරු 500ක් ඉන්න රැලක නායකයා කියලා. එහෙම කියලා මේ සොර නායකයා ඒ ස්වාමීන් වහන්සේට භික්ෂුන් වහන්සේට වැඳලා කිව්වා අනේ ස්වාමීනි කිසිම ආකාරකින් මේ කාමයේ කියන උගලට නම් අහු වෙන්න එපා. ඔබ වහන්සේ අවබෝධයම වර්ධනය කරගන්න
අවබෝධයෙන් වර්ධනය කරගන්න චතුර්ථ අධ්‍යානෙ වෙනකන් දැහැන් වඩලා ආකාශයේ ඉඳගෙන 이르දිපාපු මටත් මෙහෙම වුණා නම් ඔබ වහන්සේටත් එසේ වෙන්න පුළුවන්. ඒ නිසා අපගේ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධ වචනයටම අනුකූලව කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේගේ වචනයටම අනුකූලව කටයුතු කරන්න ස්වාමීනි කියලා අර සොරා වැඳ වැටුණ අර භික්ෂුන් වහන්සේ ඉස්සරහා. ඔහු කිව්වා අද මට ගැලවෙන්න බැරි විශාල වලක මම වැටිලා ඉන්නේ. දැන් මට මේ ව්‍යසනින් ගැලවෙන්න බෑ. එක පැත්තකින් මගේ බිරිඳ අනිත් පැත්තෙන් මේ සොරමුල. ඒ නිසා මං කරගත් අපරාධ මගේ පසුපස්සෙන් හඹාගෙන ඉනවා. ඒ නිසා මට දැන් ගැලවෙන්න පුළුවන් තැනක නෙවෙයි මම ඉන්නේ ස්වාමීනි. ඔබ වහන්සේ නම් මේ වලේ වැටෙන්න එපා. අප්‍රමාදීව භාග්‍යවතුන් වහන්සේගේ වචන යම්සේද එසේ පිළිපදින්න කියලා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මොකද කරේ? අර මෙතෙක් දරපු සහයන් ඔක්කොම පැත්තකින් තියලා ඉවරලා උන්වහන්සේ අහපු ධර්මයෙන් නුවණින් මෙනෙහි කරන්න පටන් ගත්තා. එහෙම අහපු ධර්මයෙන් නුවණින් මෙනෙහි කරමින් වාසය කරද්දී ක්‍රමානුකූලව සෝවාන් ඵලයේ සිට අරිහත් ඵලයේ දක්වා ලැබගෙන උන්වහන්සේ සියලු කෙලෙස් නැස්තා අරිහත් ඵලයටපත් වුණා. ඊට පස්සේ දවසක මේ හොරනායකේ ස්ථානට එනවා. එදා ඇවිල්ලා උන්වහන්සේගේ සුවදුක් විමසද්දී උන්වහන්සේ එසේ සියලු කෙලෙස් නැසාගත් බව ඔහුට ඉංගියකින් ඇඟෙව්වා. ඊට පස්සේ මේ සොරාට අප්‍රමාණ සතුටක් ඇති වුණා. ඊට පස්සේ මේ සොරා මොකද කරේ? තමන් මෙතෙක් සොරකම් කළ වස්තුවෙන් විශාල විහාරස්ථානයක් සකස් කරලා අර රහතන් වහන්සේට පූජා කළා. ඒ පිණින් ඔහුත් අර සොරු 500ක් මේ භයානක සංසාරේ විපතටපත් නොවි අගාධයට ඇදෙනු ඇති සුගතියකට ගිහිල්ලා ඔවුන්ට නිවන් මඟ වඩන්නට අනාගතේ ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන් පරිසරයක් සකස් කරගත්තා. දැන් ඔන්න ඔය කතාව තේරුම් ගන්න ඕනේ. එහෙනම් අර ලෞකික දැහැන් වල චතුර්ථ ධානයට නිකන් වඩව ගත්තත් එහෙනම් කිසිම කෙලෙසයක් නැතිලා නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? කෙලෙස් යටපත් වෙලා හැංගුණා විතරයි. ඒ නිසා ඒ පිළිබඳ කතා පුවත් ඕනතරම් ඔබ අහලත් ඇති. ඕනතරම් ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ තාපසයන්ට කිසිම සැනසීමක් ලැබුණේ නැහැ. ඒ තාපසයේ සැනසීම උදා කරගන්න මොකද්ද කරේ? අර කොණ්ඩේ කපන්නවත් වෙලාවක් නැහැ. රැවුල කපන්නවත් වෙලාවක් නැහැ. කොණ්ඩේ රැවුලේ වවාගෙන කොටින්ම නාන්නවත් වෙලාවක් නැහැ. කිලුට වස්ත්‍ර ඇඳගෙන අපවිත්‍රෝ සිරුරු වලින් යුක්තව අර කැලෑවලට වෙලා දහදුක් ඉඳගෙන භාවනා වැඩුවා. දැහැන් වැඩුවා. ඒ වගේම සමාපatti වැඩුවා. ඔවුන්ට ඒ දැහැනින් සමාපත්තියෙන් අවදි වුණොත් සැනසීමක් නැහැ. නිසා ඔවුන් මුළු ශරීරෙම කුෂ වෙලා යනකම්ම දැහැන් වඩනවා, සමාපatti වඩනවා. ශරීරයේ ක්ලාන්ත වෙනකොට ආහාරයක් හොයාගන්න. මේ විදිහේ ජීවිතයක් තමයි තාපසවරු ඍෂිවරු ගත කරන්නේ. එතකොට අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා ඒ විමුක්ති ගවේෂණය කරමින් ඒ ගුරුවරු ගාවට ගියා. භග්ගව කියන ගුරුවරයා ගාවට ගිහිල්ලා ඉවරලා ධානය වඩන හැටි දැනගත්තා. ඒනු සැනසීමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ ආලාර කාලාම කියන ගුරුවරයා ගාවට ගියා. එතුමා ආකින්චනංචායතනෙ දක්වා සමාපatti වඩන හැටි දැනගෙන හිටියා. සප්ත සමාපatti. එතුමා ඒ වෙනකන් කියලා දුන්නා. අපගේ මහ බෝසතාණන් වහන්සේ කියන්නේ සාර අසංකල්ප ලක්ෂයක මහා පාරමිතාවෙන් යුක්ත සමතිස් පාරමිතා පුරපු ශ්‍රද්ධා විද සත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් උත්කෘෂ්ඨ අන්දමින්ම වැඩිච්ච උත්තරීතර මහා උතුමන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට අර ආලාර කාලාම ගුරුතුමා අවුරුදු 70ක් තිස්සේ දුක් විඳලා බොහොම වෙහෙස මහන්සි වෙලා ලබාගත් සප්ත ධානියම දින 7කින් ලබා ගන්න පුළුවන්. අන්තිමට ආලාර කාලාම ගුරුතුමා කිව්වා දැන් ඔබ මගේ ගුරුවරයා කියලා. මොකද මම මෙච්චර අවුරුදු 70ක් විතර දුක් විඳා මේ සමාපatti 7 වර්ධනය කරගන්න. ඔබතුමා මගේ ගෝලයෙක් වෙලත් මගේ ශිෂ්‍යයෙක් වශයෙන් ඉඳලත් දින 7කින් ඒ අවබෝධයටපත් වුණා. ඒ සමාපත්තියටපත් වුණා. ඔබ විශිෂ්ට උත්මයෙක්, ඔබ සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ කියලා. ඒ නිසා මගේ ගුරුවරයා වෙලා මේ ආයතනෙ බලාගෙන මේ ස්ථානට වෙලා ඉන්න කියලා. ඒත් මහා බෝසතාණන් වහන්සේ විමසා සිටියා. දැන් චිත්තසංතානයේ මේ පවතින සුවය සමාපත්තියේදී විතරයි නේද වැඩෙන්නේ? සමාපත්තියේදී විතරයි නේද පවතින්නේ? මේ සමාපත්තියෙන් පරිබාහිරව මේ සුවය පවතින්නේ නෑ නේද? සමාපත්තියෙන් අවදි වුණාම මේ සුවය අහිමි වෙනව නේද? කියලා ගුරුතුමාගෙන් අහුවාම ගුරුතුමා කිව්වා ඒක නම් එහෙම තමයි. ඒකට නම් මට උත්තරයක් නෑ කියලා. එතකොට ඇහුවා. එතකොට මහා බෝසතාණන් වහන්සේ එයාලා කාලාම ගුරුතුමාගෙන් අහනවා මේක නෙවෙයි මම සුවෙන සුවේ. මේ සුවේ නෙවෙයි. මේ සමාපත්තිය තුලදී පවතින සුවය සමාපත්තියෙන් බැහැර වුණාමයි නැත්තේ.
එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මෙතන තව තේරුම් ගන්න බැරි. එහෙනම් අනේ මට අන්නේ විමුක්තිසය උදා කරගන්න පුළුවන් මාර්ගය දේශනා කරන්න පුළුවන් ගුරුවරයෙක් ලෝකේ ඉන්නව නම් දැනු දෙන්න කිව්වහම අන්න ආලාර කාලම් ගුරුතුමා කිව්වා මම නම් දන්නේ මෙච්චරයි. මෙතනින් එහාට මේ මාර්ගය දන්න තව උත්තමයෙක් ඉන්නවා. ඒ උද්දකාරාම පුත්ත ගුරුතුමා. එතුමා නම් අෂ්ට සමාපත්තිලාභී කෙනෙක්. නිසා උන්වහන්සේ ගාවට ගියා නම් ඔබතුමාට ඉතුරු මාර්ගයක් දැනගන්න පුළුවන් කියලා. ඒ අනුසාරයෙන් උද්දකාරාම පුත්ත කියන ගුරුතුමා ගාවටත් මහබෝසතාණන් වහන්සේ ගිහිලා ඉතුරු සමාපත්තියක් නේව සංඥා නාසඤ්ඤායතන කියන සමාපත්තියට සමවැදෙන ආකාරය ඉතාලු කලකින් ඒ සමාපත්තිය ප්‍රගුණ කළා. ඒ සමාපත්තිය ප්‍රගුණ කරලා බැලුවා අර උන්වහන්සේ සොයන සෝය සැනසීමෙහි පවතිනවාද කියලා. එහිත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කලකිරුණා. ඊට පස්සේ උද්දකාරාම පුත්තු ගුරුවරයාගෙන් ඇහුවා මීටත් එහා මාර්ගයක් නැද්ද? මේ සමාපatti මේ දැහැන් සමාපatti තුල පවතින සුවය බොහොම తాවකාලික එකක්. මම සොයන්නේ සදාතනික සැනසීම. මේ චිත්තසංතානයේ සදාතනික සැනසීම. මේ චිත්තසංතානයේ මේ රාග දේශ මොහයන්ගේ නිරෝධයයි මම සොයන්නේ. මේ රාග දේශ මොහ හටගන්නේ නැති තත්වයක් නැද්ද? උද්දකාරාම පුත්තු ගුරුතුමා කිව්වා ඒකට මාර්ගය සොයා ගන්න මට බෑ. හැබැයි මගේ දිවසට යමක් පේනවා. ඒ තමයි ඔබ වහන්සේ තමයි මේ විශ්වයේ පහළ වෙන මහා බුද්ධ නම් ශාස්ත්‍රවරයන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ විසින් අවබෝධය ළඟා කරගෙන මේ ලෝක සත්‍යයට ඒ අවබෝධය ළඟා කරලා දෙන්න ඕන. ඊට පස්සේ උන්වහන්සේ එතනින් එහාට ඒ උද්දකාරාම පුත්ත කියන ගුරුවරයාත් අත්හැරලා දාලා ස්වයං ඥානෙම මම මේ අවබෝධය ලබනවා කියලා තනියෙන්ම උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් ඒ අත්තකිලමතාන යෝගය කියන ඒ දුෂ්කර වෘතයත් අත්හදා බලලා ඒකත් අනරිය පරිශ්‍රණයක් බව දැනගෙන ඒකත් අත්හැරලා තමන් වහන්සේ විසින්ම තනිවම අප්‍රමාණ චතුරංග සමන්නාගත වීරියෙන් යුක්තව වාසය කරමින් ඒ උත්තරීතරු අවබෝධය හෙවත් ඒ සම්මා සම්බුද්ධ ඥානය උදා කරගත්තේ. ඉනනතුරයි උන්වහන්සේ මේ මාර්ගය දේශනා කළේ. එහෙමනම් ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රූතුමන් වහන්සේ ලෝකයට දේශනා කළේ කුමක්ද? මේ චිත්තසංතානී රාගයේ දේශේ මෝහය නිවාරණය කරන්නා වූ සදාතනික වශයෙන්ම දුරු කරන්නා වූ නිර්වාණ මාර්ගයයි. ඒ හුදෙක්ම ප්‍රඥා මුල් කරගත් මාර්ගයක්. අන්නර ආලාර කාලාම උද්දකාරාම පුත්ත කියන කිසිම ගුරුවරයෙක්ගෙන් දැනගන්න බැරි වෙච්ච ඒ අසම සමෝ නිර්වාණ මාර්ගයේ උන්වහන්සේ තනියම අවබෝධ කළා උතුම් පටිසමුපාදය තුලින්. එහෙනම් උන්වහන්සේ අවබෝධ කළේ මොකද්ද? ධර්මයේ වශයෙන් උත්තරීතුරු ඒ පටිසමුපාද චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත පටිසමුපාද න්‍යාය ධර්මයයි. යෝ පටිච්ච සමුපාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් පටිච්ච සමුපාදය අවබෝධ කරා නම් ඔහු ධර්මයේ දකිනවා. ඔහු ධර්මයේ දැක්කා නම් හෝ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ නිර්වාණය දකිනවා. තථාගතයන් වහන්සේ තුලින් අපි දකින්නේ උත්තරීතර නිර්වාණය, සදාතනික පරිනිර්වාණය. එහෙනම් අන්න තථාගතයන් වහන්සේ ලෝකයට දේශනා කරපු ඒ උත්තරීතර නිර්වාණ මාර්ගය වූ කාලේ ප්‍රඥාව මුල් කරගත්තා, ප්‍රඥාව අග්‍ර කරගත්තා වූ ප්‍රඥාවෙන් ලැබෙන නිර්වාණ මාර්ගය. එහෙනම් නිර්වාණ මාර්ගයේ ආරම්භය ප්‍රඥාවයි. එහෙනම් ප්‍රඥාව අග්‍ර කරගෙනයි නිවන් මඟ වැඩෙන්නේ. ඒකයි කිව්වේ පඤ්ඤාන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කිය. ඒ වගේම හැමතැනකම යද්දා පඤ්ඤාය පස්සති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ විග්‍රහ කරද්දී තථාගතයන් වහන්සේ දක්වනවා මහාන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර රජු වෙන්නේ අග්‍ර වෙන්නේ ධර්ම ප්‍රඥාවයි කියන. එහෙනම් ප්‍රඥාවෙන් ඇරෙන නිවන් මඟක් තියෙන්නේ. එහෙනම් මොකද්ද සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ? එදා අර තාපසයන් ඇසුරේ ඒ ලබා ගැනීමට නොහැකි වූ අවබෝධය උන්වහන්සේ ලෝකයට තනියම අවබෝධ කළ ප්‍රකාශයට පත් කළා. උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ වශයෙන්. අන්නේ ධර්මයේ තුලදී පෙන්වා දුන්නා මොකද්ද? මේ රාග දේශ මොහ කියන මේ කෙලෙසයන්ගෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය නම් මේ රාග දේශ මොහ උපදින මෙන්න මේ මූලය සිඳ දැමීමයි. අන තාපසරුන්ට අවබෝධ නොවෙච්ච දේ. තාපසරු හිතුවේ චිත්ත සමාධිය ගොඩනගා ගන්න යම්කිසි ආකාරයකින් අර තියෙන ලෞකික නිමිත්තක් කර්මස්ථානයක් අරගෙන ඒ කර්මස්ථානය තුලින් සමාධියටපත් වෙන එක තමයි ඔවුන් දැක්ක නිවන. ඔවුන් తాවකාලිකව රාග දේශ මොහ යටපත් කරගෙන ඉන්න ආස්වාදයක් ලැබුවා. හැබැයි සම්මා සම්බුදු පියාණන්
පෙන්වා දුන්නේ ඒක නෙමෙයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන්නේ උත්තරීතර මේ පටිසමුප්පාදනීය ධර්මයයි. ඉතිමස්මින් සතිදං හෝති මාසු පාදං උප්පජ්ජති ඉතිමස්මින් අසතිදං හෝති මාස නිරෝධය මනිරුජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ මේ උපන් කල්ලි මේ උපදී මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී. එහෙනම් අන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ රාග දේශ මොහ හේතුක ඵලයක් බව. මේ රාග දේශ මොහ නිකුරුණි හට ගන්නව නෙවෙයි හේතුකෝ හට ගන්නව නෙවෙයි තමන් විසින් උපදවනවත් නෙවෙයි අනුන් විසින් උපදවන්නට ක්‍රියාත්මක වෙනවත් නෙවෙයි. එහෙනම් හේතුවක් ඇති කල්ලි උපදින්න සමුදය වන්න. එහෙනම් අන්නේ හේතුව නසා දැමීමෙන් පුළුවන්කම ලැබෙනවා. ඒ රාග දේශ මොහ සහ මුලින්ම සිඳ දමන්න. එහෙනම් අන්න සදාතනික සැනසීම උදා වෙනවා. අර ධ්‍යානකට හෝ සමාපත්තියකට සමවැදිලා ඒ ධ්‍යානි සමාපත්තිය ඉන්න කාලය තුල විතරක් තිවිච්ච ආස්වාදයක් සතුටක් සැනසීමක් නෙවෙයි මේ තියෙන්නේ. මේ සැනසීම සදාතනිකයි. කොමක් හේන්දයක් රාග දේශ මොහ උපදින මූලයේ සහ මුලින්ම සිඳ දමන නිසා. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නා උත්තරීතර නිර්වාණ මාර්ගය වූ කාලී ප්‍රඥාවෙන් ඇරඹිලා ප්‍රඥාවෙන් අවසන් වන්නා වූ මාර්ගයක් අවසානයේ සම්මා ඥාන සම්මා විමුක්ති තුලින් කෙලවර වෙනි මාර්ගය දසංගේ සමන්නාගතෝ අරහති උච්චතේ කියලා. සම්මා ඥානයේ ප්‍රගුණ පූර්ණ වීමයි. යථාභූත ඥාන දර්ශනීය පූර්ණ වීම කියන්නේ. එවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූත ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි. ඥාන දර්ශනීය පූර්ණ කර ගැනීමයි නිර්වාණ මාර්ගයේ අවසාන ප්‍රතිඵලය. ඥාන දර්ශනීය පූර්ණ වීමයි. අවසානයේ 15 වෙනි ඥාන දර්ශනය සමාධිය anu එහි ඵලයක් විතරයි. එහි අතුරු ඵලයක්. පූර්ණ වෙන්නේ ඥාන දර්ශනයයි. කුසල සීලෙන් අවිප්‍රතිසාරයත් අවිප්‍රතිසාරයෙන් පාමොජ්ජයත් පාමොජ්ජයෙන් ප්‍රීතියත් ප්‍රීතියෙන් සුඛයත් සුඛයෙන් සමාධිය සමාධියෙන් යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනයෙන් නිබ්බිදාවත් නිබ්බිදාවෙන් විරාගයත් විරාගයෙන් විමුක්ති ඥාන දර්ශනයත් උදා කරයි. එහෙනම් අවසාන ඵලය වෙන්නේ විමුක්ති ඥාන දර්ශනයයි. එහෙනම් ඥානෙ මුල් කරගෙන ආරම්භ වෙලා ඥානෙ මුල් කරගෙනමයි අවසන් වෙන්නේ. ඥානෙ අග්‍ර කරගෙනයි අවසන් වෙන්නේ. එහෙනම් පින්වතුනි අන්නේ ඥාන මාර්ගයයි මේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ සතර සතිපට්ඨානයේ වශයෙන්. එහෙනම් මේ ඥාන මාර්ගය ආකාර දෙකකින් වැඩෙනවා. දැන් අපි ඒ ගැන එකින්කට විග්‍රහ කරගන්න ඕන. එහෙනම් දැන් ඔබ දැක්කා යම් කිසි දෙයක්. ඒ තමයි අර ලෝකයේ අනුගමනය කරන්නේ తాවකාලිකව රාගයේ දේශයේ මොහේ සිඳ ගන්නා ක්‍රමවේදයක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කරන්නේ සදාතනික වශයෙන්ම සියලු රාග දේශ මොහ තුලින් නික්මෙන ආකාරය. නික්මීම නෙක්ඛම්මය. කාමෙන් වෙන්වීමයි තථාගතයන් වහන්සේ පනවන නිවන. එහෙනම් කාමෙන් වෙන් වෙන්න නම් ඒකාන්තයෙන්ම ප්‍රඥා මුල් කරගත්ත මාර්ගයක් වෙන්න ඕන. මොකද සංකල්පීය රාගයේ සිඳ දමන්න ඕන විදර්ශනාවෙන්. ඒකට සමතය උපකාර වෙනවා. විදර්ශනා මුල් වෙනවා. එහෙනම් අපි අන්නේ උතුම් මාර්ගය දකිනවා. එහෙනම් අන්නේ අනුසාරින් දැන් භාවනා දෙකක් ඔබට පේනවා. එකක් ලෞකික භාවනාව. එහෙනම් ලෞකික භාවනාවලදී හැමතිස්සෙම භාවනාව කියලා කිව්වේ සමාධිය වර්ධනය කර ගැනීම. ලෞකික භාවනාවල. ලෞකික භාවනාවලින් වෙන දෙයක් සිද්ධ වුන්නේ නැහැ. ප්‍රඥාව කැඩුන්නේ නැහැ. ලෞකික භාවනාවලින් ඔය සියලු තාපසයෝ ඊළඟට ඒ සියලු ඍෂිවරු සමාධිය වර්ධනය කර ගැනීමයි සිද්ධ කරන්නේ. ඒ සමාධිය වලටපත් වුණාට පස්සේ ලෞකික දැහැන්වලදී වේදාකාර ඥාන උපදින අභිඥා ඥාන. හැබැයි ඔවුන්ගේ අභිප්‍රාය වෙන්නේ අභිඥා ඥාන නෙවෙයි. ඔවුන්ගේ අභිප්‍රාය වෙන්නේ අන්නර දැහැන සමාපත්තිය ඒ දෙක වර්ධනය කර ගැනීම. ඒ දැහැන තුළ සමාපත්තිය තුළ යම්කිසි ඉහාත්ම සුඛ විහරණයකින් වාසය කිරීමයි ඔවුන්ගේ එකම අරමුණ. එච්චරයි. ඒ නිසා තමයි බ්‍රහ්මාස්වාදයට හිත ඇලෙන්නේ. රූප රාග අරූප රාග කියන ආස්වාදයන්ට හිත ඇලිලා අන්තිමට උන් මරණයෙන් පස්සේ ගිහිල්ලා රූපාවචර සහ අරූපාවචර කියන බ්‍රහ්මතලවල උපදින්නේ. ආනින්ජාපි සංඛාරය කියන අරූපාවචර දැහැන් අරූපාවචර සමාපatti නිසා වැඩෙන සංඛාරය. එහෙනම් ලෝක විශ්ය තුළ උන් ආස්වාදයක් සොයනවා. ඒ නිසා දැහැන් වලට සමවැදිලා ඉහාත්ම සුඛ විහරණිය යුක්තව වාසය කරන්නේ. එවුන් රූප රාගය ආස්වාදෙ විඳිනවා. දැහැන් රූපාවචර දැහැන් වඩන යෝගාවචරය ඊතාපසය රූප දැහැණි ආස්වාදයේ අත්විඳිනවා. ඊළඟට අරූපාවචර සමාපත්තිය වඩන්නා වූ ඍෂිවරයා එනතයි තාපසයා අරූපාවචර සමාපත්තිය ආස්වාදයේ රස විඳිනවා. භුක්ති විඳිනවා ආස්වාදේ විඳිනවා. ඒ නිසා ඒ තැන් දෙකේම තියෙන ආස්වාදේ දැහැන් තුල තියෙන්නේ රූප රාගය. සමාපත්තිය තුල තියෙන අරූප රාගය. එහෙනම් මේ දෙකේම රාගය හේතු යුක්තයි සංප්‍රයුක්තයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ රාගය සහිත දැහැන් සමාපatti කියන්නේ කාන්තේම ලෝකේම පැවැත්ම. ලෝකේම කොටසක්.
නමුත් අන්න එතකොට භාවනා කිව්ව ගමන් ඔන්න ඔය අර්ථයයි ලෝකයා දකින්නේ හැමතිස්සෙම. මොකද අප්‍රමාණ කාලයකින් ඉඳලා ලෝකයේ තුල භාවනාව කියන එක ඔන්න ඔය ආකාරයෙන් පැතිරෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටත් ඍෂිවරු තාපසවරු කැලෑවලට වෙලා භාවනා කළා. ඒ නිසා භාවනාව කියන එක ලෝක විශ්ය තුළ ඔන්න ඔය විදිහට පැවතෙන නිසා මොකද වෙන්නේ? කාලාන්තරයක් තිස්සේ යනකොට මේ භාවනාව කියන එක සාමාන්‍ය ලෝකයාත් පිළිගන්නේ අන්න අර විදිහට ඇස් දෙක වහගෙන කොහරි වාඩි වෙලින් එකක් හැටියට. ඒකට තමයි භාවනාව කියලා උන් හැමතිස්සෙම නම් කරන්නේ.